අයිබෝන් සියලු දෙනාට බලන්න දරුවෝ ආයිබෝවන් සර්. හරි එතකොට එහෙමනම් අද දවසේ අපි වැඩ කොටස් ටික පටන් ගමු එතකොට බලන්න දැන් ඔයගොල්ලන්ට ලබන සතියේ බොහෝ දුරට පන්ති පටන් ගන්න පුළුවන් ඒකට මම ඒක දන්නන්නම් ඒ පන්ති පටන් ගන්න එක ඊට පස්සේ ඔන්ලයින් ක්ලාසස් කොහොමත් ටිකට තියෙනවා ඒකින්ද ඔය දැන් තාම ගම්වල ඉන්න අයට ඔන්ලයින් හරහා එන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඒක නිසා ඒගොල්ලන්ට ඔන්ලයින් වලින් එන්න ගැටලුවක් නැහැ එතකොට බලන්න අන්තිමට අපි දුන්න ගෙදර වැඩ ටික කවුරු හරි දරුවෙක් කියන්නේ ඉස්සෙල්ලම පාඩමේ කොටස් ටිකට යන්න කලින් ඉස්සෙල්ලම අපි ගෙදර වැඩ ටික කතා කරලා අවසන් කරලා ඉමු කියන්න බෑ දරුවෙක් ගෙදර වැඩ ටික ඉස්සෙල්ලම සර් අන්තිම වෙලාවේ මගේ ඩේට් ඉවරුණා සර්. ඔව් හිටපු දරුවෙක් කියන්න නොමින්ද හිටියද අන්තිම වෙනකන් එදා ඔව් සර්. ඔව් චුට්ටක් ගෙදර වැඩ ටික පොඩ්ඩක් මතක් කරන් දරුවෝ සර් මූලද්‍රව්‍යයි සංයෝගයි උදාහරණ ලියලා ඒ රූප අඳින්න කිව්වා. ඔව් හරි එතන ඉඳන් එහෙනම් කොටස් ටික කරගෙන යනවා එතකොට බලන්න අපි මූලද්‍රව්‍ය කියන මූලද්‍රව්‍ය වල අර්ථ දැක්වීම ඉස්සෙල්ලාම ගත්තා එතකොට බලන්න මූල මේ ඉස්සෙල්ලාම මෙහෙම හිතන්න හරි ඉස්සෙල්ලාම මෙහෙම හිතන්න සියලු දෙනා මේ විදියට පාඩමට අවතීර්ණ වෙන්න ජීවී දේවල් හැදිලා තියෙන්නේ මොනවද දරුවෝ ශෛල වලින් ජීවී දේවල් හැදිලා තියෙන්නේ මොනවද දරුවෝ ශෛල වලින් ඊට පස්සේ අජීවී දේවල් හැදිලා තියෙන්නේ මොනවද අජීවී දේවල් හැදිලා තියෙන්නේ පරමාණු වලින් මොනවද ළමයි පරමාණු වලින් තමයි අජීවී දේවල් හැදිලා තියෙන්නේ ඒක අජීවී දේවල් අපිට විශ්ලේෂණයට ගන්න පුළුවන් ඝන ද්‍රව වායු ඕවා ළමයි මොනවද ළමයි මේ අජීවී දේවල් මේ අජීවී දේවල් වලට අපි කියනවා මොනවා කියලා දරුවෝ පදාර්ථමය දේවල් කියලා ඊළඟට පදාර්ථමය නොවන දේවලුත් තියෙනවා දරුවෝ මොකක්ද දරුවෝ පදාර්ථමය නොවන දේවලුත් තියෙනවා ඒතර පදාර්ථමය නොවන දේවල් අපි කියනවා ළමයි මොනවා කියලාද ශක්ති කියලා ඒතර පදාර්ථමය නොවන දේවල් මොනවද දරුවෝ ශක්ති ඊළඟට පදාර්ථ කොටස් දෙකකට අපි වෙන් කරා පදාර්ථ වෙන් කරපු කොටස් දෙක තමයි සංසුද්ධ ද්‍රව්‍යයි ඊට පස්සේ මොනවද දරුවෝ සංසුද්ධ නොවන ද්‍රව්‍යයි සංසුද්ධ ද්‍රව්‍ය ඊළඟට මොනවද දරුවෝ සංසුද්ධ නොවන ද්‍රව්‍ය සංසුද්ධ නොවන ද්‍රව්‍ය අපි කිව්වා මිශ්‍රණ කියලා බලන්න ඔබ මතක් කරන්න මිශ්‍රණ කිව්වා සංසුද්ධ නොවන ද්‍රව්‍ය අපි කිව්වා මොනවා කියලා දරුවෝ මිශ්‍රණ කියලා සංසුද්ධ ද්‍රව්‍ය අපි කොටස් දෙකකට විග්‍රහ කරා ඒ කොටස් දෙක තමයි මොනවද මූල ද්‍රව්‍යයි ඊට පස්සේ මොනවද දරුවෝ සංයෝගයි මූල ද්‍රව්‍යයි ඊළඟට මොනවද දරුවෝ සංයෝගයි එහෙනම් දැන් මතක තියාගන්න සියලු දෙනා සංසුද්ධ ද්‍රව්‍යයක් කියන්නේ හරියට නිකන් මේ වගේ අපි තේ එකක් හදනවා එහෙම නැත්නම් කිරි තේ එකක් හදනවා කිරි තේ එකක් හදනකොට ළමයි අපි ගන්නවා පිටි සීනි තේ කොළ වතුර කොහොම ගන්නවා එතකොට ඒ සීනි ගත්තොත් සංසුද්ධයි පිටි ගත්තොත් සංසුද්ධයි ඊට පස්සේ තේ කොළ ගත්තොත් සංසුද්ධයි අර ಜಾති ටික එකතු කරලා හදන ඒ ද්‍රාවණය අපි කියනවා මොකක් කියලා දරුවෝ සංසුද්ධ නොවන ඒ කියන්නේ මිශ්‍රණයක් කියලා එහෙනම් ඔය විදිහටයි දරුවෝ අපි මේක විශ්ලේෂණය කරේ ඊට පස්සේ සංසුද්ධ ද්‍රව්‍ය කොටස් දෙකකට විග්‍රහ කරා මූල ද්‍රව්‍යයි සංයෝගයි එතකොට අවසන් වශයෙන් ගෙදරදී ලියන්න කිව්වා මූල ද්‍රව්‍ය අත දැක්වීම දුන්නා මම ඒතර මූල ද්‍රව්‍ය අත දැක්වීම මෙතන ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනව නේද දැන් දරුවෝ ස්ක්‍රීන් එක පේනවද දරුවෝ
ඔව් සර්. පේනවා සර් පේනවා. එතකොට ස්ක්‍රීන් එකෙන් ඔබට බලන්න පුළුවන් මුලින්ම මම කරේ මූලද්‍රව්‍ය වල අර්ථ දැක්වීම මේ විදිහට ලිව්වා. ඒතර මූලද්‍රව්‍ය වල අර්ථ දැක්වීම මොකක්ද ළමයි? භෞතික රසායනික ක්‍රම මගින් තවදුරටත් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි වූ නිශ්චිත ගුණ දරන සංසුද්ධ ද්‍රව්‍ය තමයි අපි කිව්වේ මොකක් කියලාද? මූලද්‍රව්‍ය කියලා. ඔය විදිහට අපි මූලද්‍රව්‍ය අර්ථකථනය කරා. එතකොට විද්‍යාඥයෝ මූලද්‍රව්‍ය කොච්චරක් මේ වෙනකොට කතා කරලා තියෙනවද? 120ක්. දැන් අපි අහනවානේ සිංහල හෝඩිය අකුරු කීයද? ඊට පස්සේ ඉංග්‍රීසි හෝඩිය අකුරු කීයද? ඒ වගේ ළමයි විද්‍යා හෝඩිය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? ආවර්තිතා වගුව. එතකොට විද්‍යාවේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය තියෙනවා කොච්චරද දරුවෝ? 120ක්. ඉතින් මේ විද්‍යාව කතා කරන මුළු කාලය තුලම ඔය මූලද්‍රව්‍ය 120 ගැන අපි විවිධ අවස්ථාවලදී අපිට විවිධ ලෙසින් හම්බ වෙනවා දරුවෝ. ඉතින් සෑම ප්‍රතික්‍රියාවකටම සහභාගී වෙන්න දරුවෝ මොනවද මේ මූලද්‍රව්‍ය? ඉතින් ඒ ඔස්සේ තමයි අපි මේ පාඩම ඉදිරියට ගමන් කරන්නේ. එහෙනම් ඔබට කිව්වා මූලද්‍රව්‍ය අත දැක්වීම මේ රතු පාට ලකුණු කරලා තියෙන කොටස ඉස්සලම සම්පූර්ණ කරන්න කියලා. ඊළඟට ඔබට මං සියලු දෙනාට කිව්වා කුමක්ද? ඊළඟට මේ රූප ටික මේ විශේෂයෙන් රූප දීලා තියෙන ඒවා ඔයගොල්ලන්ට විභාගයක් සඳහා එන ඊළඟට ඔබ දැනගත යුතු පාට තියෙන ඒවා. එනිසා මේ රූපාට මං කිව්වා අඳින්න කියලා. එතකොට ඔබට මේක පැහැදිලිව අවබෝධයක් ගන්න ලේසි නිසා එහෙනම් ඔබ ඒ අනුව මං හිතනවා සියලු දෙනා මේ රූප සටහන අට අඳින්න නැති කියලා. මේ රූප සටහන අට ගත්තාම ඉස්සෙල්ලාම ඔබෙන් අහනවා සල්ෆර් මොන පාටද කියලා. සල්ෆර් මොන පාටද දරුවෝ? ඉතින් පාට කෙලින්ම තියෙනවා මෙතන මොන පාටද? සල්ෆර් කහ පාටයි. එතකොට සල්ෆර් කහ. ඊට පස්සේ මෙතන ක්ලෝරින් දරුවෝ. එතකොට ක්ලෝරින් මොන පාටද කියලා කියනවනේ. ඒක ඒක සුදු පාට වර්ණ පාටට බරව තියෙන්නේ ක්ලෝරින්. හරිද? ඒ විදිහට අපිට විශ්ලේෂණය කරා. හැකි. ඊළඟට තඹ ළමයි නම් ඔන්න මේ අයන් නම් මොන පාටද දරුවෝ? අයන් සාමාන්‍යයෙන් අලු පාටට හුරු පාටක් තියෙන. ඉතින් අර මලකඩ කනවත් එක්ක තමයි ළමයි දුඹුරු පාටට වගේ එන්නේ. ඉතින් මේක පොදුවේ දුඹුරු පාටක් දිස් වෙන්නේ. මේකත් මතක තියාගන්න. ඊට පස්සේ කොප එහෙම නැත්නම් තඹ ඒක කෙලින්ම ළමයි මොන පාටද? දුඹුරු පාටයි. කොප එහෙම නැත්නම් තඹ ඒක ආයි මොකුත් නැහැ කෙලින්ම දුඹුරු පාටයි. ඊට පස්සේ ළමයි කාබන් මේ විදිහට කාබන් මොන පාටද? කළු පාටයි. ඊළඟට රසදිය මොන පාටද ළමයි? සිල්ව පාටක් එයාගේ තියෙන්නේ. මේ බෝතලේ අවර්ණ වුණාට මෙන්න මේ ද්‍රාවණය මේක නිකන් සිල්ව පාටක් වගේ තියෙන්නේ. හරි? ඒක ඒ විදිහට මතක තියාගන්න. ඒතර මේ ඇලුමිනියම් දරුව මොකක්ද? අලු පාටට උරු පාටක් තියෙන්නේ. ඊට පස්සේ සිංකුත් දරුව මොකද කියන්නේ? අලු පාටට උරු පාටක් තියෙන්නේ. එහෙනම් ඔය විදිහට රූප ටික අඳා කොබලන්න අදින්න කිව්වා. කොබලන්න අඳපු අය අත උස්සන්න. චනිතී, දීශාන්, එමිල්, මෙසිත්, මිනුර, නෙත්සර, ඊළඟට විසඳු, ප්‍රවීන්, ඊළඟට සචිත. මගේ ඩේට ඉවරුනාස අන්තිම වෙලාවේ. ඔය ඒක තමයි. දැන් ඊයේ ඩේටා ඉවර ටික දානවාද සර්? ඔව් වැඩ ටික දාන්නම් YouTube එකට ඊළඟට නැත්තම් කාගෙන් හරි නෝට් එක අරන් දාන්නම්. ඔයාගේ ඩේටා අර පැකේජ් එක නෙමෙයිද දරුවෝ දාගත්තේ? නැත්තම් ඩේටා ඔහොම ඉවර වෙන්නේ නැහැ නේද? දැන් ඊයේත් ඉවරුණානේ ඩේටා. අපි පැකේජ් එක තමයි සර් දාලා තියෙන සර් ඒ වුණාට සර් පැකේජ් එක ඉවර නැහැ සර්. ඊයේ කියන්නේ දැන් මේක සර් 185 අම්ම කියනවා සර් මේ ඊයේ තමයි අර 165 පැකේජ් එක අපි දැම්මේ. මේ පුතාට ඉගෙන ගන්න ලොකු දුවට ඉගෙන ගන්න. ඒ වුණාට සර් මේ 8යි 10 වෙනකොට මේ පැකේජ් එකේ සල්ලි ඉවර වුණා. නෑ එහෙම ඉවර වෙන්න විදියක් නෑ. ඒ කියන්නේ ඒක හරියට ඇක්ටිව් වෙලා නැති වෙනවා. ඔව් සර් ඊට පස්සේ මම සර්ට අද කෝල් ගත්තේ මේ ඒක ගැන අහන්න. සර් ෆෝන් එක ආන්සර් කරන්නේ නෑනේ. ඔව් මම ලින්ක් එක එවන්නම් ඒක ගන්න විදිය නැත්නම් මම ඊළඟට මට කෝල් එකක් දෙන්නකො මම එතකොට විස්තරය කියන්නම්. ඔව් සර් දැන් අද අපි කොමියුනිකේෂන් එකට ගියා ඒක බලන්න. ඉතින් කොමියුනිකේෂන් එකෙන් කිව්වා මේ ඒක එහෙම කරන්න බෑ එහෙම කියලා මේ එයාලා අපිට කිව්වා 49 මේ කාඩ් එකක් දාගන්න කියලා අද.
ඔව් ඊට පස්සේ අපි ඒක දැම්මේ සර් අනේ පොඩ්ඩක් සර් ඒක බලලා කරන්නකෝ. හරි 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 සර්. හරි උසස්. ආ. එතකොට දරුවෝ බලන්න නැත්තම් මේ කියන්නේ දැන් ඔයගොල්ලෝ රුපියල් 1000ක් එහෙම ෆෝන් එකේ තිබ්බොත් රුපියල් 10ම යයි දරුවෝ. ඊළඟට ඔයගොල්ලෝගේ මේ පෝස්ට්පේඩ් එහෙම තියනවා නම් ඒ කියන්නේ බිල පස්සේ ගෙවනවා නම් ඊළඟට බිල ඒ රුපියල් 3000 4000ක් දරුවෝ. ඒක නිසා සැලකිලිමත් වෙන්න ඒකත් මොකද මේ සමහර වෙලාවට මේ පැකේජ් එක ඇක්ටිව් වෙලා නොතිබ්බොත් එහෙම ඒකම ඊළඟට data වලට යනවා ඊළඟට data limit එකක් නැත්නම් ඒක දිගටම වගේ cash limit එකක් නැත්නම් cash වලින් ඊළඟට pay කරන්න. ඒ නිසා පොඩ්ඩක් ඒකත් සැලකිලිමත් වෙන්න දරුවෝ මේ ඔයගොල්ලෝ පැහැදිලිව ඒකත් බලන්න මේ ඒ link එකේ වන්නම් මම පොඩ්ඩක් ඒක ඇක්ටිව් කරගන්න දරුවෝ සියලු දෙනා. ඊළඟට දරුවෝ සංයෝග මාතෘකාව. සංයෝග සර් මොකද්ද කිව්වේ? බලන්න මේ ලියන්න ඕනේ. ලියන්න එපා. නෑ මම දරුවන්ට සියලු දෙනාට කිව්වේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ මේ data එහෙම නැත්නම් Zoom වලට access කරන්න ඔයගොල්ලෝ රුපියල් 165යි ඒ පැකේජ් එක ළමයි ඒක ඩයලොග් මොබිටෙල් වල තියෙනවා 165යි 158යි තියෙන්නේ ඒක ඇක්ටිව් කරගන්න දරුවෝ ඒකෙන් මාසයක් ඔයාට කිසිම ගැටලුවක් නැතුව Zoom වෙන්න පුළුවන් ඒකට අර ෆෝන් එකේ data පොඩ්ඩක් තියෙන්න ඕන data සාමාන්‍යයෙන් 100 MB වගේ තිබ්බත් ඒකට access කරලා එන්න පුළුවන් එතකොට charge වෙන්නේ නැහැ නැත්තම් ළමයි ඔයගොල්ලොන්ට data card එහෙම දාන්න ගියොත් සෑහෙන ගාණක් යනවා ඒක නිසා මේ ඒක මම link එක ගන්නම් ඒක ඇක්ටිව් කරගන්න දරුවෝ. එතකොට අපරාධ නැත්තම් මේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් තියාගෙන ඔයගොල්ලෝ ඇක්සස් කරත් ඊට පස්සේ ක්‍රෙඩිට් ටික ඉවර වෙනවා ඊළඟට සමහරලාට තියෙන සල්ලි ඔක්කොම ඉවර වෙනකන් යයි. ඒක නිසා බලන්න දරුවෝ ඒක මම link එක දාන්න ඒක ඒ විදිහට ඇක්ටිව් කරගන්න. ඊළඟට මම මේ ගෙදර වැඩ තමයි දැන් කතා කරමින් හිටියේ සිළු දෙනාට ගිය සතියේ කතා කරපු ගිය සතිය අවසානට අපි දුන්නේ මූලද්‍රව්‍ය කියලා අර්ථකථනය දීලා ඊළඟට මේ රූප ටික අදින්න කියලා ඊළඟට දෙවෙනියට චරිතී ඒකත් මම ඒ වෙලාවම දුන්නා සංයෝග ටික මේ අත දැක්වීම දුන්නා ලියන්න කියලා මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් කිසියම් නිශ්චිත රසායන අනුපාතයක නිශ්චිත අනුපාතයකට රසායනය සංයෝජනය වෙලා සමජාතීය සංසුද්ධ සංයෝග සාධනවා ඉතින් ඒක තමයි ළමයි මොනවද කියන්නේ සංයෝග කියලා. ඉතින් ඔයාලා සරලව මතක තියාගන්න ළමයි කොහොමද මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හදනවා කියලා. මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හදනවා කියලා සරලව මතක තියාගන්න. ඊළඟට සංයෝග අර්ථකථනය නම් අනිවාර්යෙන් සංයෝගයකට මූලද්‍රව්‍ය දෙකක් හෝ දෙකකට වඩා වැඩි ගණනක් එකතු වෙන්න ඕන කියන එක පැහැදිලිව මතක තියාගන්න. එතකොට ඒ අර්ථකථනයක් මම දීලා ඊට පස්සේ මේ රූපය අඳින්න කිව්වා. ඒකෙත් ඉතින් බලන්න ළමයි ඒ අඳින්න කිව්වේ ඔයගොල්ලන්ට මේක දිගටම එන නිසා පාඩම් කරගන්න අවශ්‍ය නිසා. දැන් මෙතන තියෙන තාම මේ සංයෝග ටික අඳින්න කිව්වේ මෙන්න මේ රූප ටික. අර උඩ තියෙන මූලද්‍රව්‍යම තමයි. මෙන්න මේ රූප ටික අඳින්න කිව්වා සංයෝග ටික. එතකොට කාබන් ඩයොක්සයිඩ් අඳින්න පුළුවන්. ඊළඟට කොපර් සල්ෆේට්. එතකොට කොපර් සල්ෆේට් පල්මානික්කම් කියන්නේ පල්මානික්කම් තමයි මේ නිල් පාටට දිස් වෙන්නේ. එතකොට මේක අඳින්න කිව්වා. ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ් ඒක සුදු පාටට ඊළඟට ග්ලූකෝස් සුදු පාටට මේක වතුර දාලා දිය කරනකොට ළමයි මේ අවර්ණ වෙනවා. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන්නේ මෙතන කැට වගේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනත් කැල්සියම් කාබනේට්. එතකොට ඔය විදිහට මේ රූප ටික අඳින්න කිව්වා. එතනින් තමයි මම අවසානයේ නවත්තලා තිබ්බේ. ඉතින් දැන් මේ පාඩම් කොටස් ටික හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒක නිසා හරියට සියලුම දෙනා අවබෝධයක් සහිතව යන්න. හරි? එතකොට එතනට එනකන් තමයි අපි කතා කරේ. ඊළඟට ලියන්න ප්‍රශ්නයක් ගන්න ප්‍රශ්න පොතේ නෙමෙයි ඔතනම පළවෙනි ප්‍රශ්නය කියලා ගන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ දැන් ඉස්සෙල්ලාම මේක මතක තියාගන්න මේක ලියන්න දෙන්නේ නැහැ මූලද්‍රව්‍ය 120ක් තියෙනවා දරුවා හරි
මූලද්‍රව්‍ය 120ක්. එතකොට ඒවා ඊළඟට සංයෝග මිලියන ගාණක් හදනවා කියන එකත් මතකයේ තියාගන්න. ඊට පස්සේ අයන් එහෙම නැත්නම් යකඩ අපි සාමාන්‍යයෙන් කියනවා මේ අයන් යකඩ කුඩු කළු පැහැයට හුරු අලු පැහැයක් තියෙන ඝන ද්‍රව්‍යයක් කියලා. එහෙනම් ඒක පොඩ්ඩක් ප්‍රශ්නයකට අනුවර්තනය කරලා ලියමු. පළවෙනි ප්‍රශ්නය කියලා ලියන්න. යකඩ කුඩු වල පැහැය කුමක්ද? යකඩ කුඩු වල පැහැය කුමක්ද? යකඩ කුඩු වල පැහැය කුමක්ද? උත්තරත් ඔහොමම කියලා උත්තරත් ඔහොමම ලියමු දරුවෝ. යකඩ කුඩු වල පැහැය කුමක්ද? දැන් ඔබ අලු පාට. ඔව් මේකේ තියෙන එකටම ගලපමු දරුවෝ. යකඩ කුඩු වල පැහැය කළු පැහැයට හුරු අලු පැහැති කියලා ලියන්න. යකඩ කුඩු වල පැහැය කුමක්ද කියලා ප්‍රශ්නේ ලියලා කළු පැහැයට හුරු අලු පැහැයක් කියලා ලියන්න. කළු පැහැයට හුරු අලු පැහැති ඝන ද්‍රව්‍යයකි. යකඩ කුඩු වල පැහැය ඇහුවේ කළු පැහැයට හුරු අලු පැහැති ද්‍රව්‍යයකි. ඊළඟට සල්ෆර් කුඩු වල පැහැය කුමක්ද? සල්ෆර් කුඩු වල පැහැය කුමක්ද? දැන් කියන්න බලන්න සල්ෆර් කුඩු වල පැහැය කහ පාට. උත්තර ලියන්න කහ පැහැති. කහ පැහැති. සල්ෆර් කුඩු වල පැහැය කහ පැහැති. හරිද? දීශාන් ඉන්නවද? සල්ෆර් කුඩු වල පැහැය කහ පැහැති. සර් එහෙනම් හරි දීශාන් එහෙනම් ඉන්නවනේ. සල්ෆර් කුඩු වල පැහැය කහ පැහැති. යකඩ කුඩු වල පැහැය කුමක්ද? කහ පැහැති. ඊළඟට දරුවෝ බලන්න යකඩ කුඩු හා සල්ෆර් කුඩු යකඩ කුඩු හා සල්ෆර් කුඩු මිශ්‍ර කර යකඩ කුඩු හා සර් අද විභාගෙ තියනවාද? ඒක තමයි දරුවෝ අර ගොඩක් දරුවන්ගේ මේ වෙලාවේ මේ කොරෝනා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මෙහෙත් කොරෝනා ඒ කියන්නේ යන්තමට. එතකොට ඊළඟට මේ ඒ ගැටලුව නිසා අපි පොඩ්ඩක් ඒක ලබන සතියේ දානවා. එතකොට මෙතෙක් කළා තියෙන සියල්ල පාඩම් කරගන්න ලබන සතියේ අනිවාර්ය විභාගෙ තියෙනවා දරුවෝ පොඩ්ඩක්. දැන් මේ තත්ත්වය අනුව දැන් මමත් පන්තිය 4ට පටන් ගත්තට දැන් මේ තියෙන තත්ත්වය අනුව බලන්න ඔයගොල්ලෝගෙත් ඔය පරිසරවල ගොරෝනවා නම් මම YouTube දානවා අනිවාර්යෙන්. ඒක නිසා ඒ ගොරෝනවා නම් පරිස්සම් වෙන්න. මේ ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ එක්සිට් වෙලා හරි ආපහු එකතු වෙන්න. නමුත් පුළුවන් තරම් උඩරිම ඉන්න. හරි. ඒක නිසා අපි මේ විදිහට කරමු මේ දීශාන්. හරි. ඊළඟට ලියන්න යකඩ කුඩු හා සල්ෆර් කුඩු මිශ්‍ර කර ඒවා ද්‍රව වන තෙක් රත් කර ඒවා ද්‍රව වන තෙක් රත් කර ඒවා ද්‍රව වන තෙක් රත් කර දෙනෙත් ඉන්නවද? දෙනෙත් ඉන්නවද? සිසිල් වීමට තැබූ විට
සිසිල් වීමට තැබූ විට නැහැ සර්. සිසිල් වීමට තැබූ විට කුමන පැහැති ඝන ද්‍රව්‍යයක් සාදන්නේ? කුමන පැහැති ඝන ද්‍රව්‍යයක් සාදන්නේ? කුමන පැහැති ඝන ද්‍රව්‍යයක් සාදන්නේ? තද දුඹුරු. කුමන පැහැති ඝන ද්‍රව්‍යයක් සාදන්නේද? තද දුඹුරු නෙමෙයි දරුවෝ, මේ කෙලින්ම මෙතනම තියෙනවා, මේ තියෙන්නේ කළු පැහැති ඝන ද්‍රව්‍ය. කළු පැහැති ඝන ද්‍රව්‍ය. ප්‍රවීණ ඉන්නවද? කළු පැහැති ඝන ද්‍රව්‍ය. ඔව් සර්. හරි හරි. කළු පැහැති ඝන ද්‍රව්‍ය. කළු පැහැති ඝන ද්‍රව්‍ය. කළු පැහැති ඝන ද්‍රව්‍ය. ඊළඟට දැන් එහෙමනම් බලන්න ළමයි ඒ කියපු කතාවේ මුලින්ම ඔයගොල්ලන්ට කිව්වේ මොකක්ද? මුලින්ම අපි භාවිතයට ගන්න මොන පාට ද්‍රව්‍යයක්ද? කළු කුඩු තමයි අපි භාවිතයට ගන්නේ. සර් ඔරෝනේ හින්දා හරි. කළු පැහැති තහුරු අලු පැහැති ඝන ද්‍රව්‍ය තමයි ඉස්සෙල්ලම යකඩ කුඩු ගන්න. ඊට පස්සේ දෙවණියට ගන්නවා මොනවද දරුවෝ? සල්ෆර්. සල්ෆර් කුඩු මොන පාටද? කහ. එහෙනම් දැන් මේ කහ පාටයි අලු පාටයි ද්‍රව්‍ය දෙක තමයි එකතු කරන්නේ. කහ පාටයි අලු පාටයි ද්‍රව්‍ය දෙක එකතු කරන්නේ. එකතු කරනවා විතරක් නෙමෙයි, ඒවා දිය වෙනකම් රත් කරනවා. ඒ දෙක මිශ්‍ර කළා ඒක දිය වෙනකම් මොකද කරන්නේ දරුවෝ? රත් කරනවා. එතකොට දැන් ඒ දෙක දිය කළා රත් කරලා හීතල එහෙම නැත්නම් සිසිල් වෙන්න තැබුවාම මොන පාට ඝන ද්‍රව්‍යයක්ද හදන්නේ දරුවෝ? කළු පාට ඝන ද්‍රව්‍යයක්. ඉතින් ඔහොම පාඩම් කරන්න ආයි බලන්න ඕනේ නැහැ. ඔහොමම පාඩම් කරන්න. මොන පාට ඝන ද්‍රව්‍යයක්ද සාදන්නේ දරුවෝ? කළු පැහැති ඝන ද්‍රව්‍යයක් සාදනවා කියන එක. එහෙනම් මතක හිටිනේ දරුවෝ, කළු පැහැති ඝන ද්‍රව්‍යයක් සාදන්න. ඊළඟට දැන් ඔන්න ඒක මතකෙට තියාගන්න. ඊළඟට ළමයි තව ඉස්සරහට යනවා අපි දැන් පාඩම. දැන් මේවා මූලිකව ඔබ ඉගෙනගෙන තියෙන්නේ. ඊළඟට සාමාන්‍ය වාතයේ ගත්තාම වැඩිපුරම තියෙන වායුව කුමක්ද? තකාල උත්තරයක් දෙන්න. සාමාන්‍ය වාතයේ වැඩිපුරම තියෙන වායුව කුමක්ද? ඔක්සිජන්. සාමාන්‍ය වාතයේ දැන් මේ වාතයේ දැන් මේ මං ඉන්න වාතයේ වැඩිපුරම තියෙන වායුව කුමක්ද? උත්තර කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. නයිට්‍රජන්. ඔව්. වැඩියෙන්ම තියෙන්නේ මොනවද දරුවෝ? නයිට්‍රජන්. මොන වායුවද දරුවෝ වැඩිපුරම තියෙන්නේ? නයිට්‍රජන්. ඒකට නයිට්‍රජන් තමයි දරුවෝ සාමාන්‍ය වාතයේ වැඩිපුරම තියෙන වායුව විදියට අපි සලකන්නේ. ඊළඟට දැන් ඔන්න නයිට්‍රජන් එකට ඊට පස්සේ දෙවණියට වැඩිපුර තියෙන්නේ මොකක්ද? කාබන් නයිට්‍රජන්ට පස්සේ වැඩිපුර තියෙන වායුව කුමක්ද? කාබන් ඩයොක්සයිඩ්. පස්සේ වැඩිපුර තියෙන වායුව කුමක්ද? කාබන් ඩයොක්සයිඩ්. පස්සේ වැඩිපුර තියෙන දරුව මොකක්ද? ඔක්සිජන් වායුව. 78ක් තියෙනවා ළමයි නයිට්‍රජන්. 20ක් තියෙනවා 21ක් වගේ ආසන්නව ඔක්සිජන් තියෙනවා. දැන් 78යි 21යි 99යි. දැන් තව 101යි. එහෙනම් ඊළඟට වැඩිපුරම තියෙන වායුව මොකක්ද දරුවෝ? ආගන්. මොකද්ද ළමයි වායුව? ආගන්. එතකොට දැන් ඔන්න 3යි. ආගන්. එතකොට සාමාන්‍ය වාතයේ අඩංගු ඔක්සිජන්, ඊළඟට නයිට්‍රජන්, ඊට පස්සේ ආගන් මූල ද්‍රව්‍ය කියලා කියනවා.
ඔන්න ඒ කතා කරපු සියල්ලම මූලද්‍රව්‍ය. නමුත් ඊළඟට 0.03ක් තියෙනවා percentage wise. එහෙනම් ඒ 0.03ක් තියෙන්නේ මොනවද ළමයි? carbon dioxide. මොකද්ද දරුවෝ? carbon dioxide කොච්චරද? 0.03. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න අපි නයිට්‍රජන් ගත්තාම මොකද කියන්නේ ළමයි? මූලද්‍රව්‍යයක්. ඔක්සිජන් ගත්තාම මූලද්‍රව්‍යයක්. ඊළඟට ආගන් ගත්තාම මූලද්‍රව්‍යයක්. නමුත් කාබන් ඩයොක්සයිඩ් කියනකොට ළමයි අපි ලියන්නේ කොහොමද? CO2. එතකොට දැන් මෙතන ළමයි මූලද්‍රව්‍ය එකක් නෙමේ දරුවෝ. මෙතන කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. මෙතන කාබන් මූලද්‍රව්‍යයක් තියෙනවා. මෙතන දරුවෝ මොකක්ද? ඔක්සිජන් මූලද්‍රව්‍යයක් තියෙනවා. ඒතර මූලද්‍රව්‍ය එකක් නෙමේ දරුවෝ. මෙතන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් පැහැදිලිව සියලු දෙනා ඔන්න මතක තියාගන්න. අපි මෙතනදී කතා කරන්නේ මූලද්‍රව්‍ය කීයක්ද? දෙකක් කාබන් ඩයොක්සයිඩ් වායු. එතකොට මතක තියාගන්න. එහෙමනම් සියලු දෙනා ඔන්න ඒ කතාවත් ඔබ මේ අවස්ථාවේ ඊළඟට අද දවසේ ඊළඟ ප්‍රශ්නය විදියට ලියන්න. පාත සංයෝගවල අඩංගු මූලද්‍රව්‍ය සඳහන් කරන්න. පාත සංයෝගවල අඩංගු මූලද්‍රව්‍ය සඳහන් කරන්න. පාත සංයෝගවල අඩංගු මූලද්‍රව්‍ය සඳහන් කරන්න. හරිද? යහෙන් ගීසාන් මෙසිත් හරිද? මෙසිත් මෙසිත් දිදුල ඔව් සර්. හරි නේද? හරි සර්. පාත සංයෝගවල පවතින මූලද්‍රව්‍ය සඳහන් කරන්න කියලා මේ වගුව ගන්න ටක් ගාලා ඉස්සලා වගුව ගහන්න. ඊට පස්සේ මම කියා දෙන්නම් ඇතුලේ ලියන ඒවා ටික. මේ වගුව ස්ක්‍රීන් එක පේනවා ඇති මං හිතන්නේ. සියලු දෙනා වගුව ගහන්න. මං ඊළඟ ටික කියා දෙන්නම්. ඉක්මන් කරන්න. ඉවර කරලා කියන්න දරුවෝ. මං කරන්න. හරි සර්. හරිද? හරි සර්. බලන්න මිෂාම් ගීනත් වේගෙ වැඩි නෑ නේද? ඔයාලට ලියා ගන්න පුළුවන් නේද දරුවෝ? මිෂාම් ගීනත් හරි. එහෙනම් දැන් එන්න පොඩි වැඩක් කරන්න යන්නේ බලන්න. ඒක හරියට බලා ගන්න. දැන් සර් විදුලි කොටනවානේ. ඔව් කමක් නැහැ. එහෙම වුණොත් එක්සිට් වෙන්න මම YouTube දාන්නම් දරුවෝ එකෙන් කවර් කරන්න. හරි? එහෙම කොරෝනා ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම කරන්න දරුවෝ පරිස්සමින් ඉන්න. එතකොට දැන් ලස්සන වැඩක් කියා දෙන්න හදන්නේ බලන්න. මෙතන දරුවෝ
ඔබ දන්නවා මෙතන copper sulfate කියලා දැන් මෙහෙම තියෙනවනේ වාක්‍යෙනේ. copper sulfate. දැන් ඔය copper sulfate කියන වචනේ මූලද්‍රව්‍ය කීපයක් ගැබ් වෙලා තියෙනවා. මොකද්ද ගැබ් වෙලා තියෙන මූලද්‍රව්‍ය කියලා අපි ඉස්සෙල්ලාම කල්පනා කරනවා නම් මෙන්න මෙතන මේ වචනේ තියෙනවා copper කියලා. මොකද්ද කියන්නේ මේ වචනේ copper කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔන්න ලේසි ක්‍රමය ඉස්සෙල්ලාම මේ ක්‍රමය හඳුනගමු. සංයෝගය සිංහලෙන් දීලා තියෙනවා නම් ඒක කියවනකොට ඒකේ තියෙන වචන වල ගන්න එළියට මූලද්‍රව්‍ය ටික. එහෙනම් copper. ඊළඟට මෙතන සල් කියලා සල්ෆර් කියන අදහසක් එනවා මෙතනට එනකම්. ඒතර දෙන්නේ ගැලෙව්ව හැකි ඒ ආකාරයට කොපයි සල්ෆයි කියලා. දැන් ඕකේ නයිට් කියලා වචන නෑනේ. එතකොට නයිට්‍රජන් කියන එක නෑ. හරිද? ඊළඟට අපිට මේ ඇත්තටම කියනවා නම් සංයෝගයේ රසායන සූත්‍රය අසුරින් තමයි අපිට මේ මූලද්‍රව්‍ය ටික ලියා ගන්න පුළුවන් එකම ක්‍රමය. දැන් මම සංයෝගයේ රසායන සූත්‍රය ලියනවා බලන්න. කොපර් කිව්වහම අපි ලියන්නේ කොහමද? capital C ඊළඟට simple U. capital C simple U. ඔන්න කොපර් ලියුවා. ඊළඟට sulfate කියනකොට capital S අකුරයි ඊළඟට දරුව මොකක්ද? capital O අකුරයි. capital S අකුරයි capital O අකුරයි. ඊළඟට ළමයි මෙතන එනවා කීයක්ද? 4ක් මේ sulfate වල සූත්‍රය ලියන විදිය. එහෙනම් අවසන් වශයෙන් copper sulfate ලියන්නේ කොහොමද දරුවෝ? CuSO4. දැන් මේක ලියාගත්තාම ඔබට පහසුවෙන්ම copper sulfur oxygen ගලවන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන copper මෙතන තියෙනවා මෙතන copper ඉන්නවා. මෙතන sulfur තියෙනවා මේ S අකුර තියෙනවා. මෙතන oxygen තියෙනවා මෙතන O අකුර තියෙනවා. එහෙනම් ඔයා පළවෙනියටම දැන් ඉගෙන ගන්න මේ කොටස හරියට ඉගෙන ගන්න. එහෙනම් ඔය විදිහටයි දරුවෝ ඔන්න ගලපන්න. ඊළඟ එක බලමු. ඊළඟ එක කල්පනා කරනකොට මෙතන සෝඩියම් කියලා තියෙනවා. ඉතින් එහෙනම් කෙලින්ම ඒකේ නම් මෙතනට මේ තියෙනවා සෝඩියම් අරන්. ඊළඟට මේ ක්ලෝරයිඩ් කියලා තියෙනවා. ක්ලෝරයිඩ් කියලා මූලද්‍රව්‍යයක් නෑ. මූලද්‍රව්‍ය තියෙන්නේ මොකද්ද? ක්ලෝරින්. එතකොට මතක තියාගන්න යාගේ සංයෝගය කොහොමද ලියන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් නම් capital N simple A ඊළඟට ළමයි capital C ඊළඟට මොකද්ද දරුවෝ? simple L. ඔන්න ලිව්වා ළමයි මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මේක තියෙන්නේ සෝඩියම් ඔයි ක්ලෝරින්. ඔය විදියට ගැලෙව්වා. ඊළඟ එකට යන්න. මෙතන සෝඩියම් තියෙනවා. මෙතනත් සෝඩියම් තියෙනවා. ඊළඟට හයිඩ්‍රොක්සයිඩ් කියලා එකක් තියෙනවා. දැන් මේ හයිඩ් කියනකොට හයිඩ්‍රජන් තියෙනවා කියලා මතක තියාගන්න. අනිත් එක දැනගන්න සංයෝගය ලියන්න ඕන. capital N simple A I capital O capital H. මේ තමයි දරුවෝ සංයෝගය ලියන විදිය. ඉතින් හරියට අවබෝධ කරගන්න එක ලියන විදිය බලන්න දරුවෝ. මෙතන අපහැදිලි වුණා නම් නැවතත් බලන්න. මම වෙන පාටකින් අඳින්න. capital N simple A ඊළඟට capital O capital H. කොහොම තමයි ලියන්නේ කවුද දරුවෝ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ එකට එනවා දරුවෝ කැල්සියම් කාබනේට්. මෙතන කැල්සියම් කියනකොට මේ මූලද්‍රව්‍ය ලියාගත්ත හැකි. ඊළඟට කාබ කියනකොට කාබන් කියන එක එතනින් ලියාගත්ත හැකි.
ඊළඟ එක ලියන්න අර සූත්‍රය දැනගන්න ඕන. එහෙනම් කැල්සියම් කාබනේට් සූත්‍රය ලියන්නේ Ca capital C capital O ඊළඟට දරුවෝ තුනක් තියෙනවා මෙහෙම. එහෙනම් පැහැදිලිව හඳුනා ගන්න ඕන ඒ කාරණය. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් කියනවා. මෙතන කාබන් තියෙනවා වචන ලිව්වේ. නමුත් ඩයොක්සයිඩ් කියන එකට සූත්‍රය ඕන CO2. ඒතර මේවා වෙනස් වෙන්නේ නැහැ දරුවා හැමදාමත් මේවා මේ විදියමයි. එහෙනම් CO2. එහෙනම් කාබනුයි ඊළඟට මොනවද දරුවෝ ඔක්සිජනුයි තමයි කාබන් ඩයොක්සයිඩ් කියලා ලියන්නේ. ඊළඟට අවසන් එක දරුවෝ ජලය. එහෙනම් ජලය කොහොමද ලියන්නේ? H2O. H2O. ඒක එතකොට ගන්නෙ කොහොමද? එතන තියෙන මූලද්‍රව්‍ය එතන තියෙන්නේ හයිඩ්‍රජන් උත් ඔක්සිජන්. එහෙනම් මේවත් මම ලියන විදිය දැන් දෙන්න. මෙතන කොපර් සල්ෆර් ඔක්සිජන්. මෙතන අපි ලියන්නේ Cu ඊළඟට S තමා දාලා ලියන්න පුළුවන්. ඊළඟට ඔක්සිජන් O. හරි. ඊළඟට දෙවැනි එකේ මේ මෙතනින් මේ සංයෝගය කඩන්න. එතකොට ඔබට ලියා ගන්න පුළුවන් පාසුවෙන් මෙතන තියෙන මූලද්‍රව්‍ය දෙක සෝඩියම් ඊළඟට කමා ඊළඟට මොකක්ද දරුවෝ ක්ලෝරින්. ඔය විදියට ලිව්වා කී ආගේ දෙක. ඊළඟට සෝඩියම් හයිඩ්‍රජන් ඔක්සිජන් ඒක ලියනකොට සාමාන්‍ය විදියට දැන් ඔබ දන්නවා සෝඩියම් ඊළඟට හයිඩ්‍රජන් ඊළඟට ඔක්සිජන්. ඉතින් මේක කඩලා ගන්න එපා ඒ පිළිවෙලට ලියන්න. මේක කැල්සියම් කාබන් ඔක්සිජන් ඒක ලියන්නේ කොහොමද? කැල්සියම් Ca ඊළඟට කාබන් C ඊළඟට ඔක්සිජන් O කමා බදාලිය. මෙතන ලියන්නේ කොහොමද? කාබනුයි ඔක්සිජනුයි. එතකොට කාබන් ලිව්වා C ඔක්සිජන් වලට ලිව්වා O කැපිටල්. ඊළඟට එකට ලියනවා අවසන් එකට හයිඩ්‍රජන් ඔක්සිජන් කැපිටල් H කැපිටල් O කමා දාලා ලියන්න. එහෙනම් දැන් සියලුම දෙනා මේක වගුව ඇතුලේ කරගන්න මේ සියල්ලම ලියන්න. පිළිවෙලට ලස්සනට පැහැදිලිව පළවෙනියට මේක ලියන දවසේ ඒක නිසා නිවැරදිවම සටහන් කරගන්න. එහෙනම් ඔය විදියට ඔතනට එනකන් සම්පූර්ණ කරන්න සියලුම දෙනා දැන්. හරිද දරුවෝ? වගුව ගහලා මූලද්‍රව්‍ය මේ සංයෝගයයි අඩංගු මූලද්‍රව්‍යයි කියලා ඉක්මනට ගලපන්න. තේරුණාද ළමයි? කො අත උස්සන්න තේරුණාය? තේරුණාද? ඔව් සර්. තේරුණා සර්. හරි. ඉවර වෙලා අත උස්සන්න.
සර් ලියලා ඉවරයි. හරි. සර් ඉවරයි. අනිත් තාත් හරිද ඔක්කොම? නැහැ සර් දානවා. චනිතී එමිල් මෙසි ලියලා ඉවරයි සර්. නමින්ති මිනුර සචිත නමින්ති ඔය පැත්තටත් ගොරවනවත් දරුවෝ ඔව් ටිකක් හරි බලන්න දරුවෝ සර් හොඳටම ගොරවනවට ගොරවන්නේ නැහැ සර් විදුලි කොටනවා එහෙමද දැන් මේ විදුලියෙන් විසන්ධි කරලාද තියෙන්නේ නෑ සර් ඔව් විදුලියෙන් විසන්ධි කරන්න පුළුවන් අය ඉන්නවා නම් විදුලියෙන් විසන්ධි කරන්න දැන් මේ රවුටර් එකම තියනවා නම් විදුලියෙන් විසන්ධි කරන්න බෑ data පාවිච්චි කරනවා නම් විදුලියෙන් විසන්ධි කරලා තියන්න සර් මන් data ඔව් එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ ලැප් එක charge කරනවා නම් ඒක charge එක ගලවන්න ඉතින් කොටනවා සර් charge එක තිබුණා හරි හරිද මෙසේජ් හරිද ගිය සතියේ ආපු නැති ටික මෙසේජ් ලියාගත්තද මං සියලු දෙනාට attendance mark කරනවා සියලු දෙනාගේම එතකොට මේ වැඩ ටික හරියට පිළිවෙලට සියලු දෙනා කරන්න ඉතින් මාර වෙලාවක් දරුවෝ ඔයගොල්ලෝ ඉස්කෝල පටන් ගන්න ඒවා ගැටලුයි ඊළඟට ප්‍රති තියෙන ඒවා සර් ගැටලු රෙකෝඩ් එකක් එවන්න බැයිද සර් මං බලලා එවන්නම් දරුවෝ කායෙන් හරි බලලා ඒ කියනවා කියන්නේ සර් WhatsApp දාන්න දාන්න හරි එතකොට මේ අනිත් පන්ති පටන් ගත්තද දරුවෝ තාම ඔන්ලයින් සර් නෑ මැඩම්. පටන් ගන්නවා සර් ෆිසිකල් පටන් ගත්තද ලබන සතිය විතර පටන් ගනි සර් අපි ලබන සතියේ ඉඳන් පන්ති කරමුකෝ හරි දරුවෝ හරි එතකොට බලන්න එහෙමනම් ওই විදියට සම්පූර්ණ කරගන්න සියලු දෙනා ඊළඟට යන් ඊළඟ පේජ් එකට බලන්න දැන් හරි නේද තේරුණා නේද හරි මේ කොටස හරියටම ඉගෙන ගන්න ඕන මේ කියා දෙන්නේවා එතකොට ඒකත් අර ප්‍රශ්නත් එක්කමයි ගියේ එහෙමනම් දැන් ආපහු ඕගොල්ලන්ට ඒ වගේ එකක් දුන්නොත් තියන්න පුළුවන් වෙන්න ඕන හරි ඊළඟට ගන්න දරුවෝ ඉතින් මේ අපි සරලයි මේ ඉගෙන ගන්න දේවල් නමුත් ඔබ තේරුම් ගන්න ඕන හරි එහෙමනම් ගන්න පදාර්ථය සතු විවිධ භෞතික ගුණ කියලා මාතෘකාව ගන්න පදාර්ථය සතු විවිධ භෞතික ගුණ පදාර්ථය සතු දැන් මේවා දරුවෝ ඇයි මෙහෙම දෙන්නේ කියලා ඔයගොල්ලන්ට කියනවා නම් මේවා දැන් ඔබ 8 දී ඔය ඉගෙන ගන්නවානේ දරුවෝ ඊළඟට ආයි ඔය ගැඹුරට 9 දීත් ඉගෙන ගන්න ඊට පස්සේ දරුවෝ 10 11 දීත් මේවා ඉගෙන ගන්නවා ඉතින් එහෙම වුණාම ඔබට අර මූලිකව ගන්න දේවල් දැන් හරියට පාඩම් කරලා ගත්තොත් ඊළඟට ඔයාලට ලේසි වෙනවා දරුවෝ ඊළඟ කොටස් කරනකොට. ඒක නිසා මම දරුවන්ට කියන්නේ මේ වෙලාවෙම පාඩම් කරගන්න උපරිමයටම. එතකොට දරුවෝ ඔයගොල්ලන්ට ඉස්සරහට ලේසි වෙනවා. ඉතින් මේ වෙලාවේ හරියට ඒක අවබෝධ කරගත්තේ නැති වුණොත් ගැටලු වෙනවා. ඉතින් හැම එකක්ම දරුවෝ දැන් බලන්න මම අද දවසේ මේ වෙනකොට කතා කරා මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද? මූලද්‍රව්‍යයක් හැදෙන්නේ මොනවාද? පරමාණු වලින්. ඊළඟට සංයෝගයක් හැදෙන්නේ කොහොමද? සංයෝගයක් හැදෙන්නේ මූලද්‍රව්‍ය එකතු වෙලා. තව කියන්න පුළුවන් අණු එකතු වෙලා සංයෝගයක් හැදෙනවා කියන්නේ. ඊළඟට මම සංයෝගයක් දීලා ඒකෙන් මූලද්‍රව්‍ය එළියට ගන්න හැටි කිව්වා. ඒකට අර වචනය අපි සිංහල වචනයෙන් ලියන සංයෝගය තුලින් සියලුම මූලද්‍රව්‍ය ටික අපිට එළියට ගන්න අමාරුයි. අපි හැබැයි රසායන සූත්‍රය ලියුවොත් නම් ඒ මූලද්‍රව්‍ය ටික එළියට ගන්න පුළුවන් රසායන සූත්‍රය ලියුවොත්. ඉතින් මම ඒ අනුව තමයි ඔයගොල්ලන්ට රසායන සූත්‍රය ලියලා ඒ මූලද්‍රව්‍ය කීපයක් එළියට අරගෙන මම පෙන්නන්නේ. ඉතින් ඒ වගේ ඔබට ඒක අනිවාර්යෙන් O level වලටත් තියෙනවා O level විභාග වලටත්
ඇවිල්ලා තියෙනවා මූලද්‍රව්‍යයක් යන කුමක් සංයෝගයක් යන කුමක් ඉතින් ඇවිල්ලා තියෙන්නේ සා සලකිලිමත් වෙන්න ඊළඟට අහන කතාවක් තමයි ළමයි මොකද්ද මේ භෞතික ගුණයි ඊළඟට රසායනික ගුණයි බලන්න කවුරු හරි දන්න දරුවෙක් කියන්න මේ භෞතික ගුණයකයි රසායනික ගුණයකයි වෙනස මොකක්ද කියලා කියන්න බලන්න භෞතික ගුණයකයි රසායනික ගුණයකයි වෙනස කුමක්ද කියලා කියන්න බලන්න භෞතික ගුණයකයි රසායනික ගුණයකයි වෙනස කුමක්ද භෞතික ගුණයක් කියන්නේ දරුවෝ අපිට පේන්න තියෙන දෙයක්. මොකද්ද අපිට පේන්න තියෙන දෙයක්. එතන මේ පේන්න තියෙන දේ ප්‍රතික්‍රියා මොකුත් නැහැ. පේන්න තියනවා. දැන් ලෝහයක් ගත්තොත් පේන්න තියනවා ඒක දිස්නයි. අපිට පේනවා ඒක බිමට වැටුණොත් රැවුදෙන හඬක්. අපිට පේනවා ඒකේ මොකක්ද බාහිරව වර්ණයක්. අපි අතින් ඇල්ලුවාම ඒක දැඩි බවක් දැනෙනවා. අපි අතින් ඇල්ලුවාම මොකද්ද දරුවෝ දැඩි බවක් දැනෙනවා තද ගතිය. ඊට පස්සේ ඒ කතාව තමයි අපි මේ කියන්නේ මොකද්ද භෞතිකයි කියන්නේ. දැන් ඕක රසායනික නම් මොකද්ද දරුවෝ ඔක්සිජන් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? ඊළඟට ජලය එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? බලන්න ජලය වර්ග තුනක් තියෙනවා. මොනවාද ජලය වර්ග තුන කියන්න බලන්න. ජලය පවතින ස්වરૂප ගත්තාම එහෙම නැත්නම් අපි යම්කිසි ජලය ඝන ද්‍රව වායු කියලා එක්කෙනෙකුට අර්ථය දෙන්න පුළුවන්. මම අහුවේ ඝන ද්‍රව වායු කියන අර්ථයෙන් යන විදිය නෙමෙයි. ඔයාට මම ඔයාගෙන් ඉල්ලනවා ජලය ටිකක් දෙන්න කියලා. ඔයාට ඒ ජලය ටික දෙන්න පුළුවන්. මොනවා විදියටද ජලය දෙන්න පුළුවන්? ආශ්‍රිත ජලය. මම බලා ඔව් කියන්න මිනුර. ආශ්‍රිත ජලය. ආශ්‍රිත ජලය. තුනේ මෙහෙම දරුවෝ. මම ඔයාගෙන් ජලය ඉල්ලනවා. ඔයාට දෙන්න පුළුවන් සිසිල් ජලය විදියට ජලය දෙන්න පුළුවන්. මොනවා විදියටද දරුවෝ? සිසිල් ජලය විදියට. ඔයාට ජලය දෙන්න පුළුවන් මොනවත් එක්කද? උණු ජලය විදියට. ඔයාට ජලය දෙන්න පුළුවන් උමාලය විදියට. දැන් ඔය උමාලය, උණු ජලය, සිසිල් ජලය කවුද රස්නෙම? කවුද රස්නෙම සිසිල් ජලය? සිසිල් ජලයද උණු ජලයද උමාලයද රස්නෙම? උමාලය තමයි රස්නේ වැඩිම. සීතලම සිසිල් ජලය තියෙනවා. සීතල සිසිල් ජලය. ඔයාට ටිකක් හදන්න දෙනවා. ඔයා ගන්න සිසිල් ජලයද උණු ජලයද උමාලයද? ඔයාට කිරිත එකක් හදන්න නම් ඔයා ගන්න සිසිල් ජලයද උණු ජලයද උමාලයද? ඒතර උණු ජලය. උණු ජලය. ඇයි උණු ජලය ගත්තේ? ඇයි සිසිල් ජලය නොගත්තේ? ඇයි සිසිල් ජලය නොගත්තේ? සිසිල් ජලයට තේකොළ තැම්බෙන්නේ නැහැ. සිසිල් ජලයත් එක්ක තේකොළ තැම්බෙන්නේ නැහැ කියන්නත් පුළුවන්. සිසිල් ජලය පිටි දිය වෙන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන්. ඒතර උණු ජලය ගත්තාම තේකොළක් තැම්බෙනවා, පිටිත් මොකද වෙන්නේ දරුවෝ දිය වෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ රසායනික ක්‍රියාවල් අපි කතා කරන්නේ රසායන ගුණයක්. ඊළඟට තව කතා කරන්න පුළුවන් අම්ල දැම්මහම මොකද වෙන්නේ? භස්ම දැම්මහම මොකද වෙන්නේ? ඒවා මොනවා විදිහට කතා කරන්න පුළුවන්? රසායනික ගුණ විදියට. නිසා මතක තියාගන්න දරුවෝ ඔන්න ඔය විදියට අපිට මේක විශ්ලේෂණය කරන්න පුළුවන්. ඉතින් හරියට අවබෝධ කරගන්න මේක සිදු කරන ආකාරය. එhmenan ඔන්න මේ කොටසත් ඔබට පැහැදිලි කරා. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මොකද්ද? භෞතික ගුණ ටික හඳුනා ගන්න එක. එහෙනම් ඔබ මාතෘකාව ලියුවද බලන්න. මේ විදියට ඔබ මාතෘකාව ලියලා සම්පූර්ණ කරාද පදාර්ථයේ සතු විවිධ භෞතික ගුණ කියලා. දැන් මෙතන ඡේදයක් තියෙන්නේ දරුවෝ මේ වගුවක් තියෙන්නේ. එතකොට මම මේක වගුවක් විදියට නෙමෙයි කතා කරන්නේ. කැමති අය වගුවක් විදියට ගැවුවත් ප්‍රශ්නයක් නැහැ. මම දෙන්නේ සාමාන්‍ය විදියට ඒ කියන්නේ එක එක අර්ථය ගන්නවා.
එතකොට ඔබ මාතෘකාව ලියලා ඊට පස්සේ ඉස්සරහින් අර්ථය ලියන්න පුළුවන් සාමාන්‍ය විදියට. එහෙනම් පළවෙනි භෞතික ගුණය දැන් ගමු. දැන් ඔබට මාතෘකාව ලිව්වා. මොකක්ද? පදාර්ථය සතු විවිධ භෞතික ගුණ කියලා. ඊට පස්සේ එක ලියන්න පළවෙනියට එක නම්බර 1 කියලා ගන්න දිස්නය. නම්බර 1 කියලා ගන්න ළමයි දිස්නය. නම්බර 1 කියලා ගන්න දිස්නය. හරි. දැන් අහන්න. හරි. දෙව පළවෙනියට අපි මේ හිතනවා දිස්නය. එක. දැන් දිස්නය වෙන්නේ මොනවා වුණොත්ද දරුවෝ? දැන් මේ ඔල්ලෝසුව මෙහෙම තිබ්බා කියලා දැන් නිකන් කරවලේ තිබ්බොත් දිස්නය වෙනවද දරුවෝ? ආලෝකයක් වටෙන්න ඕනේ. ඒ ද්‍රව්‍ය මතට එළිය වැටුනහම තමයි දිස්නය වෙන්නේ. දැන් හිතන්නකෝ මේ රත්රන් මුද්දක් ඇඳ යට තියෙනවා. ඒතර රත්රන් මුද්දක් ඇඳ යට තිබ්බා කියලා එළියක් එනවද දරුවෝ? දිස්නයක් එනවද? නෑ. රත්රන් මුද්දක් ඇඳ යට තිබ්බා කියලා දිලිසුමක් එන්නේ. ඒතර අපි මේ දිලිසුම කතා කරන්නේ කවුරුත් එක්කද දරුවෝ? ආලෝකයත් එක්ක. එහෙනම් ආලෝකය වැටුනහම තමයි අපි මේ දිලිසුම කතා කරන්නේ. එහෙනම් ආලෝකය නිසා තමයි ද්‍රව්‍ය මතට ආලෝකය වැටීම නිසා තමයි දිලිසුම ඇති වෙන්නේ. එහෙනම් පළවෙනියට ලියන්නේ පළවෙනි එක දිස්නය කියලා. ඒක පොඩ්ඩක් අර්ථ ගන්නවමු දැන්. දැන් ලියන්න දිස්නය කියලා යටින් දිව්වත් කමන්නේ පැත්තෙන් දිව්වත් කමන්නේ අර්ථය ද්‍රව්‍ය මතට කාලද වගු ඕනේ දරුවෝ සාමාන්‍ය විදිහට කරුණු විදිහට ලියන්න. ඊට පස්සේ ඔක පාඩම් කරගන්න. වගුව ගන්න ගියොත් තව ටිකක් වෙලා යනවනේ ඒක නිසා. ද්‍රව්‍ය මතට වැටෙන ආලෝකය නිසා ද්‍රව්‍ය මතට වැටෙන ආලෝකය නිසා ද්‍රව්‍ය මතට වැටෙන ආලෝකය නිසා දිලිසුම ඇතිවීම. ආලෝකය නිසා දිලිසුම ඇතිවීම. දිස්නය නම් වේ. දිස්නය නම් වේ. දිස්නය නම් වේ. දිස්නය නම් වේ. හරි සර්. ඊළඟට යම් දෙක මෙතන ලියලා තියෙන එක හොඳට බලන්න. දෘಢතාව. මේ දෘಢතාව තව වචනකින් කියන්න පුළුවන් දැඩි බව කියලා. දැන් අතින් ඇල්ලුවාම ඒක කියන්න ඕන දැඩි බව කියලා. කියන්න ඕනේ නැහැ දැඩි බව කියලා. ඔබ මතක තියාගන්න දෘಢතාව. දෘಢතාව. එතකොට මේ දෘಢතාව කියන්නේ මොකද්ද දරුවෝ? දැඩි බව. මොකද්ද? දැඩි බව තමයි දෘঢ়තාව කියන්නේ. එතකොට දෘಢතාව එහෙම නැත්නම් දැඩි බව කියන එකේ අර්ථය කොහොමද දෙන්නේ? ගෙවි යාමට ඊළඟට සීරී යාමට එරෙහිව ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධී ගුණය තමයි අපි කියන්නේ මොකක් කියලාද දරුවෝ? දෘಢතාව කියලා. එහෙනම් බලන්න හොඳට විශ්ලේෂණය කරමු. ගෙවි යාමට ඊළඟට සීරී යාමට එරෙහි ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධී ගුණය තමයි අපි කියන්නේ මොකක් කියලා දරුවෝ? දෘಢතාව කියලා. ඉතින් එහෙනම් පහදලිව තේරුම් ගන්න දෘಢතාව කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ තේරුම් අරගෙන ඔබ ලියමු. එතකොට ඔබට මේක පාසු වෙනවා. එහෙනම් දෘಢතාව ගැන ලියමු. ගෙවි
ගෙවි යාමට කමා සීරි යාමට සීරි යාමට සීරි යාමට සීරි යාමට එරෙහිව 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 සීරි යාමට එරෙහිව ද්‍රව්‍ය සතු ද්‍රව්‍ය සතු ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධී ගුණය දෘಢතාව නම් දෘಢතාව නම් දෘಢතාව නම් හරිද දරුවෝ බලන්න ඔන්න දෙකක් පැහැදිලි කරා. ඉතින් මේ පැහැදිලි කරගෙනම ලියන එක වටිනවා. නිකන් ආවට ගියාට ලියනවට වඩා හොඳට තේරුම් ගන්න. ඊළඟට මාතෘකාව ගන්න තුන නම්බර 3 දාන්න. බංගුරතාව. නම්බර 3 බංගුර බව එහෙම නැත්නම් බංගුරතාව. බංගුර බව කියලාම ගත්තත් බංගුර බංගුර ඔයා චෝක් කෑල්ලක් උඩට අරගෙන අතාරින්න. මෙහෙම උඩට අරගෙන යම්කිසි අපි හිතමු චෝක් කෑල්ලක් උඩට අරන් කොහොම අතාරිනවා. මේ චෝක් කෑල්ල බිමට අතාරියාම චෝක් කෑල්ල කෑලි වලට කැඩෙනවා. ඉතින් මේක හොඳටම බලන්න පුළුවන් චෝක් කෑල්ලේ. ඔයාලා කියනවා වගේ අඟුරු වලත් බැලුවේ හැකි. හොඳටම බලන්න පුළුවන් චෝක් කෑල්ල. හරිද? මේක බිමට අතාරියාම චෝක් ගාලා කැඩෙනවා. නමුත් දැන් පෑනක් මේම කරලා බිමට අතාරියා කියලා මේක අර චෝක් කෑල්ල වගේ කුඩු වෙනවද දරුවෝ නැහැ. එහෙනම් මතක තියාගන්න බංගුර බව. බංගුර බව කියන්නේ මොකක්ද ළමයි? බලයක් යෙදූ විට කුඩු වී යාමට එහෙම නැත්නම් මිදී යාමට ලක්වීම තමයි අපි කියන්නේ මොකක් කියලා දරුවෝ? බංගුරතාව කියලා. නැත්නම් බංගුර බව. සර් වීදුරු ඔයා හරි වීදුරුත් බංගුරයි. හරි වීදුරුත් බංගුරයි. බලන්න දරුවෝ මේ විදිහට ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඕක මම ඉස්සලා කියා දෙනකොට ඔළුවට දාගන්න. ඊට පස්සේ ලියනකොට තව පාරක් ඒක තමන්ගේ හිතට දාගන්න. එතකොට ආයි මේවා පාඩම් කරන්න ඕනේ නැහැ. නැත්තම් දරුවෝ මේවා ගොඩාක් ඉරුතුනා පාඩම් කරන්න අමාරුයි. ඒ නිසා බංගුර බව දැන් මම පාඩම් කරගන්න මේ වෙලාව. බංගුර බව. එහෙනම් ලියන්න මා තුන්වෙනි නම්බරේ දාලා නම්බර 3 බංගුර බව. බලයක් යෙදූ විට හරියට ලියන්න අකුරු බංගුර බව ස්ක්‍රීන් එක බලලා ලියා ගන්න. දැන් අර වෙළඳ පොලේ තියෙනවා ඕගොල්ලෝගේ ෆෝන්
ෆෝන් එකේ ස්ක්‍රීන් එක ලොකු කරන එක. කවුරු හරි ගත්තද ඒක? කවුරු හරි ගත්තද ෆෝන් එකේ ස්ක්‍රීන් එක ලොකු කරන අපේ බාප්පා ගත්තා. ඈ? අපේ බාප්පා ගත්තා. ඔව් බාප්පා ගත්ත එක හොඳයිද? හොඳයි ඒකෙන් ඇස් වලට අමාරුවකුත් නැහැ කිව්වා. කොච්චර ලොකුවට පේනවද ඒක? ලැප්ටොප් එකට එහෙම නම් දන්නේ නැහැ. ලැප්ටොප් එක ස්ක්‍රීන් එක එහෙම මම නම් දන්නේ නැහැ. ඔව් සර්. ඔව් ඉතින් අපිට දැන් ඒ වගේ එකක් හරි ප්‍රයෝජනවත් තමයි ඒක ලොකු කරලා බලන්න පුළුවන්. හරි. ඒ නිසා මතක තියාගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ඊළඟට බංගුර බව අත්දැකීම ලියමු. බලයක් යෙදූ විට කුඩු වී යාමට ඊළඟට පැතිරක් දාන්න. විදී යාමට කුඩු යා කියන්න දරුවෝ. මේක රෙකෝඩ් එක ගෲප් එකට දානවානේ. ඔව් මම දාන්න දරුවෝ මේ YouTube එකට දාන්න. ගෲප් එකට YouTube එකේ හරි මම දාන්න. දැන් මෙහෙ තයියෙන් ගෙරෙවුවා දරුවෝ. පාට කොඩුම් ගාලා බිලු. හරි. එතකොට බලන්න දරුවෝ දැන් මම තනියෙන් හරි මේක පන්තිය මෙහෙම කරනවා. කරලා මම ඒක YouTube එකට දාන්න. ඉතින් නැත්තම් මම වෙන වෙලාවකත් මේ පන්තිය කරන්න එපා. ඉතින් නැත්තම් මට YouTube රෙකෝඩින් එකක් දාන්න බෑ. ඒ නිසා බලන්න දරුවෝ බොරවන්න නැති අය ඉන්න. එතකොට YouTube එකෙන් හරියට බලලා ලියා ගන්න ඕන හරි සියලු දෙනා බලන්න. බොරවිල්ල අඩු වුණොත් එන්න ආපහු. එතකොට බංගුර බව. එතකොට බංගුර බව කියන්නේ මොකක්ද? බලයක් යෙදූ විට කුඩු වී යෑමට ඊට පස්සේ පැතිරා බිඳී යෑමට ලක්වීම තමයි අපි කියන්නේ මොකක්ද? බංගුර බව නම් වේ කියලා. බංගුර බව නම් වේ. මේ Galaxy S3 එකේ ඉන්නේ නොමින්දිද? ඔව් සර්. හරි. බලන්න පරිස්සමෙන් දරුවා බොරවනවා නම් මේ බංගුර බව නම් වේ. ඊළඟට දරුවෝ නම්බර 4ට යන්න. තාප සන්නායක තාප. නම්බර 4 තාප සන්නායක තාප. දැන් සජිත කොරෝනා නම් ටීවී එක වහන්න දරුවා. වහන්න සජිත කොරෝනා නම් ටීවී එක වහන්න. හරි ෆෝන් එකෙන් ඇක්සස් කරනවා නම් ඉන්න. හරි. ෆෝන් එකෙන් ඉන්නේ. හරි. ඊළඟට තාප සන්නායක තාප. තාප සන්නායක තාප කියන්නේ මොකක්ද ළමයි? ද්‍රව්‍ය තුලින් තාපය ගමන් කරන්න තියෙන හැකියාව තමයි ළමයි අපි කියන්නේ මොකක් කියලාද? තාප සන්නායක තාප කියලා. දැන් ඔයාලා ගෙදර උයන්න ගේනකොට ගේන්නේ මිල් තාප සන්නායක තාප අඩු වේවද වැඩි වේවද? වැඩි ඒවා. ඔව් තාප සන්නායක තාප වැඩි ඒවා තමයි ඔබ ගේන්නේ. තාප සන්නායක තාප වැඩි ඒවා තමයි අපි ගෙදර අපේ පාවිච්චියට ගන්න. මොකද දැන් ඔයා හිතන්න මේ එකම ඒ කියන්නේ දැන් ඔයා කඩේට ගිහින් මිලදී ගන්න යනවා සෝස් පෑන් එකක්. හරිද? දැන් සෝස් පෑන් එකක් තියෙනවා රුපියල් 1500යි අනිත් එක 2500යි. දැන් අර 1500 මිල අඩු එකේ ඔබට කියන්න ළමයි ඒකේ ඇයි 1500ට දෙන්නේ? සමහර වෙලාවට රත් වෙන්නේ ගොඩක් වෙලා යනවා ඇති. අර 2500ක රත් වෙන්න ඉක්මනින් රත් වෙනවා ඇති. එතකොට අපිට බැලුම්ට පේන්නේ නැහැ
මේක ඉක්මනට රත් වෙනවා මේක ඉක්මනට රත් වෙන්නේ නැහැ කියලා පේන්නේ නැහැ. නමුත් දරුවෝ මිල වැඩි වෙන්න යම්කිසි හේතුවක් තියෙනවා. ඉතින් ඒක හැම එකේදීම එහෙම කියන්න බෑ. සමහරු මේ ලොකු ලාභයක් ලබා ගන්න වැඩි කල්ලා විකුණන ඒවාක් තියෙනවා. නමුත් දැන් අර වගේ ගත්තම ළමයි මොකද කියන්නේ? ඒ මිල වැඩි වෙන එකේ තාපසන්නායකතාව හොඳ වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඉස්සලා ලියමු. තාපසන්නායකතාව නම්බර 4. නම්බර දාන්න. තාපසන්නායකතාව නම්බර 4. ද්‍රව්‍ය තුලින් තාපය ගමන් කිරීමට ඇති හැකියාව ද්‍රව්‍ය තුලින් තාපය ගමන් කිරීමට ඇති හැකියාව ද්‍රව්‍ය තුලින් තාපය ගමන් කිරීමට ඇති හැකියාව තාප සන්නායකතාව නම් වේ. තාප සන්නායකතාව නම් වේ. ද්‍රව්‍ය තුලින් තාපය ගමන් කිරීමට ඇති හැකියාව තාප සන්නායකතාව නම් වේ. ද්‍රව්‍ය තුලින් තාපය ගමන් කිරීමට ඇති හැකියාව තාප සන්නායකතාව නම් වේ. ද්‍රව්‍ය තුලින් තාප ගමන් කර හැකියාව තාප සන්නායකතාව නම් වේ. නම්බර 4ක් ඉවරයි. මේ ටික ඉක්මනට යන්න. නම්බර 5 විද්‍යුත් සන්නායකතාව. නම්බර 5 විද්‍යුත් සන්නායකතාව. නම්බර 5 විද්‍යුත් සන්නායකතාව. බලන්න දරුවෝ කොරෝනා වලින් ඔයගොල්ලෝ දැන් ගොඩක් කොරෝනා එක හරි දරුවෝ ඔයා එක්සිට් වෙන්න කව කොරෝනා අඩු වෙනකොට එන්ටර් වෙන්න වීඩියෝ එක WhatsApp එකට දාන්න. හරි මම YouTube දානවා දරුවා හරි thank you sir. right එතකොට විද්‍යුත් සන්නායකතාව දරුවා විද්‍යුත් සන්නායකතාව එතකොට ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කරන්නට තියෙන හැකියාව තමයි දරුවෝ මොකක්ද විද්‍යුත් සන්නායකතාව කියන්නේ. ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කිරීමට ඇති හැකියාව තමයි දරුවෝ මොකක්ද විද්‍යුත් සන්නායකතාව කියන්නේ. එහෙනම් අපි ගන්න ලෝහ වලින් හොඳම විද්‍යුත් සන්නායක මොකක්ද ළමයි? මොකක්ද හොඳ විද්‍යුත් සන්නායක ලෝහයක් කියන්න බලන්න. තඹ. මොකුත් නෑ ආයි කෙලිම වන් ෂොට් තඹ. හොඳ විද්‍යුත් සන්නායක තියෙන ලෝහයක් තමයි තඹ. ඔයාලා ගෙදර බලන්න දුඹුරු පාට කම්බි. ඔය නිවසේ තියෙන ඒ ලයින්ස් වල දුඹුරු පාට කම්බියක් ඇති. ඒ කම්බිය තමයි ළමයි මොනවද තඹ. ඉතින් ඒ කම්බියෙන් විදුලිය හොඳින් ගමන් කරන. ඒක නිසා ඒක වැඩිපුර භාවිතා කරනවා මොකද අපිට ඕන ඉක්මනට විදුලිය ගමන් කරන්නනේ. ඒ නිසා අපි හරි එමා ලියමු දරුවෝ විද්‍යුත් සන්නායකතාව නම්බර 5 ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කිරීමට ඇති හැකියාව ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කිරීමට ඇති හැකියාව ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කිරීමට ඇති හැකියාව විද්‍යුත් සන්නායකතාව නම් වේ. ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කිරීමට ඇති හැකියාව විද්‍යුත් සන්නායකතාව නම් වේ. විද්‍යුත් සන්නායකතාව නම්
විද්‍යුත් සන්නායකතාව නම් වේ. ඊළඟට නම්බර 6 රැව් දෙන හඬ. මොකද්ද දරුවෝ? රැව් දෙන හඬ. දැන් ලෝහයක් බිමට වැටුනහම ටින් එකපාරට මොකද වෙන්නේ? ටින් ගන්න. ටින් කොහොම ගන්න? මේක අපි කියනවා මේ ටින් ගන්න හඬ අපි කියනවා ටික වේලාවක් පවතින හඬක් සහිත කියලා. ටික වේලාවක් පවතින හඬක් සහිත. ඒකට අපි කියනවා මොකක්ද දරුවෝ? රැව් දෙන හඬ කියලා. එහෙනම් ලියන්න රැව් දෙන හඬ කියලා. වස්තුවක් හා ගැටුණු විට ටික වේලාවක් පවතින හඬ වස්තුවක් ගැටුණු විට ටික වේලාවක් පවතින හඬක් වීම හඬක් සහිත වීම ටික වේලාවක් පවතින හඬක් සහිත වීම රැව් දෙන හඬ නම් වේ. 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 හරි සර්. ඊළඟට දරුවෝ වර්ණය. මොකද ළමයි වර්ණය. ඊළඟට මොකද්ද වර්ණය? පාට. වර්ණය එහෙම නැත්නම් පාට. ද්‍රව්‍ය සතුව පවත්නා පැහැ තමයි අපි කියන්නේ. මොකද්ද දරුවෝ? වර්ණය කියලා කියන්නේ. එහෙනම් වර්ණය ලියන්න. ද්‍රව්‍ය සතුව පවත්නා පැහැය වර්ණය නම් වේ. එහෙනම් ලියන්න දරුවෝ වර්ණය ද්‍රව්‍ය සතුව පවත්නා පැහැය වර්ණය නම් වේ. බලන්න සියලු දෙනා පැහැදිලිව සඳහන් කරන්න. ද්‍රව්‍ය සතුව පවත්නා පැහැය වර්ණය නම් වේ. ලේසි මේවා ඔබ මීට කලින් ඉගෙනගෙන තියෙනවා. ඉතින් අද කරන්න එක ඇත්තටම මතක් කිරීම. ඊළඟට නම්බර 8 නෙච්චර ගෙවල් කොහෙද නෙච්චර ඔයා කොහෙද දරුවෝ ගෙවල්? නෙච්චර කොහෙද? වන් එමිල් මාතර නේද ඉන්නේ? ඔව් සර්. රයිට්. හරි. ප්‍රත්‍යස්තතාව. මාදරුවෝ ප්‍රත්‍යස්තතාව. මේ ප්‍රත්‍යස්තතාව කියන්නේ මොකක්ද දරුවෝ? අපි මොකද කියන්නේ? රබර් පටියක් අරගත්තාම අපි මෙහෙම බලයක් යොදලා මෙහෙම අදිනවා. මෙහෙම බලයක් යොදලා රබර් පටිය අදිනවා. ඇද්දාම මෙහෙම රබර් පටිය ඇදෙනවා. නැවත අතහැරියාම ආපහු මොකද වෙන්නේ? ආපහු එතන තමයි යන්නේ. මේක තමයි අපි කියන්නේ මොකක්ද මේ ප්‍රත්‍යස්තතාව. බලන්න එමිල් කියන්නේ ප්‍රත්‍යස්තතාව තියෙන ද්‍රව්‍ය තුනක් කියන්නේ. රබර්. ඔව් රබර්. මන නමින්ද කියන්න ප්‍රත්‍යස්තතාව තියෙන ද්‍රව්‍ය තුනක්. හරි. රබර්. ඉලාස්ටික්. ඔව් රබර්. ඉලාස්ටික්. ඊට පස්සේ
පාලු. ඔට්ටපාලු. That's right. මම ඒක තමයි කියනකම් බලන් හිටියේ. ඔට්ටපාලු කියන උනාත් ඈ. ඔට්ටපාලු. මම දාන්නම් ඔයාලට ෆොටෝ එකක් දාන්න බලන්න group එකට ඔට්ටපාලු. හරි? ඔට්ටපාලු. මේ ಜಾති තුන රබර් පටි ඉලාස්ටික් ඊළඟට ඔට්ටපාලු තුනම දරුවෝ මේ ප්‍රත්‍යක්ෂතාව සහිතයි කියලා මතක තියාගන්න. එහෙනම් සඳහන් කරමු දරුවෝ බලයක් යොදා ඇදීමේදී ඇදෙන බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා නැවත බලය නිදහස් කළ විට පළමු තත්වයට පත්වීම ප්‍රත්‍යස්ථතාව නම් වේ. 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 හරිද දරුවෝ? ඊළඟ නම්බරයට යනවා. නම්බර 6යි 9 වෙනි එක. නම්බර 9. නම්බර 9. ඝනත්වය. නම්බර 9 මොකද්ද දරුවෝ? ඝනත්වය. නම්බර 9 ඝනත්වය. එතකොට ඝනත්වය කියන එක පාඩම් කරගන්න මේ වෙලාවෙම ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. එහෙනම් ඝනත්වය anu කුමක්ද දරුවෝ? ඒකක පරිමාවක ස්කන්ධය තමයි දරුවෝ මොකක්ද? ඝනත්වය කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලා බලන්න ලොකු ගලක් ගන්න. ලොකු ගලක්. දැන් මේ ලොකු ගල අරගෙන අපි ඒකේ ඝනත්වය හොයනවා. මේ ලොකු ගලේ ඝනත්වය හොයනවා. හැබැයි ඔබ අවස්ථාවේ හොයන්නේ ළමයි මොකක්ද? ඒකක පරිමාවක ස්කන්ධය කියන්නේ මොකක්ද? එක ඝන මීටරයක තියෙන ස්කන්ධය තමයි ඔයා අවසානයේ ඝනත්වය කියලා අප දක්වන්නේ. මහා විශාල ගලක් වුණාට අවසානයේ ඝනත්වය අර්ථ දක්වන්නේ එක ඝන මීටරයක තියෙන බර තමයි අපි කියන්නේ ස්කන්ධය තමයි අපි කියන්නේ ඝනත්වය කියලා. එහෙනම් ලියන්න දරුවෝ ඝනත්වය ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය නම් වේ. ඝනත්වය නමින් හැඳින්වේ. ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය නමින් හැඳින්වේ. ලියමු සියලු දෙනා. ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය නමින් හැඳින්වේ. ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය නමින් හැඳින්වේ. ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය නමින් හැඳින්වේ. 9ක් ඉවරයි. 10 බලන්න ළමයි 10 වෙනි එක නම්බර 10. නම්බර 10. ආහාන්‍යතාව. මොකද දරුවෝ? ආහාන්‍යතාව. නම්බර 10 ලියලා ලියන්න. ආහාන්‍යතාව. ආහාන්‍යතාව. දැන් හිතන්න යකඩයක් ගන්න. ඒ යකඩය මිටියක් කරන් තලනවා. ඒතර මිටිය අරන් තලනකොට යකඩෙත් තැලෙනවා. එහෙනම් මිටියෙන් ගහනවා ඊළඟට
කුණු කැටයකට. මිටියෙන් ගහනවා වීදුරුවකට. මෙහෙම ගැව්වහම කුඩු වෙන්නේ නැතුව තලන්න පුළුවන් නම් ඒක තමයි අපි කියන්නේ මොකද්ද දරුවෝ? ආහන්නතාව කියලා. ඉතින් චෙක් කරන්න පුළුවන් මිටියක් අරගෙන හැම එකටම ගගහ ගිහින් කවුද ආහන්නේ කවුද ආහන්නේ නැත්තේ කියලා. ඒතර මිටියක් අරගෙන ගහනකොට වීදුරුවක් කැඩෙනවා ආහන්නේ නැහැ. ඊළඟට චෝක් කෑල්ලකට ගහනවා ආහන්නේ නැහැ. අඟුරු කෑල්ලකට ගහනවා ආහන්නේ නැහැ. එතකොට දරුවෝ ආහන්නේ ඒවා තමයි අපි එතෙන්දී යකඩ ගන්න පුළුවන්. ඊට පස්සේ ලෝහ අපිට යකඩ වගේ තවත් ලෝහ ගන්න පුළුවන්, තලන්න පුළුවන් කියන අර්ථය. තඹ තලන්න පුළුවන්, යකඩ තලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගණන් ගන්න පුළුවන්. එහෙනම් ලියමු ආහන්නතාව. කුඩු වීමට ලක් නොවි කුඩු වීමට ලක් නොවි කුඩු වීමට ලක් නොවි තහඩුවක් මෙන් කුඩු වීමට ලක් නොවි තහඩුවක් මෙන් තැලිය හැකිවීම ආහන්නතාව නම් වේ. කුඩු වීමට ලක් නොවි තහඩුවක් මෙන් තැලිය හැකිවීම ආහන්නතාව නම් වේ. කුඩු වීමට ලක් නොවි තහඩුවක් මෙන් තැලිය හැකිවීම ආහන්නතාව නම් වේ. ඊළඟට දරුවෝ 11 තන්්‍යතාව. මොකද්ද දරුවෝ? තන්්‍යතාව. අපි මොකද කරන්නේ ළමයි? කම්බිය දැන් හැම ලෝහයක්ම කම්බි බවට පත් කළ හැකිද? හැම ලෝහයක්ම කම්බි බවට පත් කරන්න බෑ. කම්බි බවට පත් කරන්න පුළුවන් ඒවා තමයි අපි තන්‍යයි කියලා සලකන්නේ. එහෙනම් තන්‍යතාවෙන් යුක්තයි කියන්නේ දරුවෝ මොනවද? කම්බි බවට පත් කරන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්වේ තඹ කම්බි. ඒක කම්බි බවට පත් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අදහස තේරුම් ගන්න තන්‍යතාව කියන්නේ මොකක්ද? කැඩෙන්නේ නැතුව කම්බියක් මෙන් මොකද කරන්න පුළුවන්? ඇදීමට ඇති හැකියාව තමයි මොකද කියන්නේ? අපි තන්‍යතාව කියලා ඉතින් සාමාන්‍ය අර්ථයෙන් කියනවා නම් කම්බි බවට පත් කළ හැකි නම් අපි කියනවා තන්‍යතාවයෙන් යුක්තයි කියලා. එහෙනම් ඒ අර්ථකථනය මම පැහැදිලි කිරීම තමයි අවශ්‍ය. ඒතර මේ නෝට් එක මෙතනින් ගන්න පුළුවන්. පැහැදිලි කිරීමයි අවශ්‍ය. ඒ නිසා මතක තියාගන්න ළමයි තන්‍යතාව. ඒතර 11 වෙනි එක තන්‍යතාව. එහෙනම් ලියමු දැන් නොකැඩී පවතිමින්. මොකද දරුවෝ? නොකැඩී පවතිමින්. කම්බියක් මෙන් නොකැඩී පවතිමින් කම්බියක් මෙන් ඇදීමට ඇති හැකියාව තන්‍යතාව නම් වේ. ඇදීමට ඇති හැකියාව තන්‍යතාව නම් වේ. මම ඔබ තේරුම් ගැනීම කොහොමද කියලා උපරිමයටම කියා දෙනකොටම තේරුම් ගන්න. තන්‍යතාව නම් වේ. ඊළඟට දරුවෝ
ධන්‍යතාව නම් වේ. ඊළඟට 12 නොකඩී පවතිමින් කම්බියක් වෙන ඇදීමට ඇති හැකියාව ධන්‍යතාව නම් 12 ගන්ධය 12 මොකක්ද දරුවෝ ගන්ධය 12 මොකක්ද ගන්ධය 12 වෙනි එක ගන්ධය. එතකොට මේ ගන්ධය කියන්නේ කුමක්ද කියනවා නම් මේ ගන්ධයක් එන්න මේකේ වාෂ්පශීලී භාවයක් තියෙනවා. දැන් සෙන්ට් එකක් අපි අරගෙන සෙන්ට් එක මම මෙතන විසිරවනවා. අර ඈත ඉන්න කෙනෙකුට ඒකේ ගන්ධය එන්නේ මේ සෙන්ට් එකේ තියෙන මොකක් නිසාද? වාෂ්පශීලී බව නිසා. මේක වාෂ්පශීලී වුණ නැත්නම් මේකේ ගන්ධයක් එන්නේ නැහැ. මතක තියාගන්න 12 වෙනි එක ගන්ධය. එහෙනම් ලියමු දරුවෝ 12 වෙනි එක ගන්ධය. ගන්ධය. ද්‍රව්‍යයේ වාෂ්පශීලී බව නිසා ද්‍රව්‍යයේ වාෂ්පශීලී බව නිසා ද්‍රව්‍යයේ වාෂ්පශීලී බව නිසා නාසයට දැනෙන ද්‍රව්‍යයේ වාෂ්පශීලී බව නිසා නාසයට දැනෙන සංවේදනය. මොකද දරුවෝ සංවේදනය අපි කියනවා මොකක් කියලාද දරුවෝ? ගන්ධය කියලා. එහෙනම් 12 වෙනි එක ද්‍රව්‍යයේ වාෂ්පශීලී බව නිසා නාසයට දැනෙන සංවේදනය අපි කියනවා මොකක් කියලාද දරුවෝ? ගන්ධය කියලා. ඊළඟට ධාතු ප්‍රසාරණතාව. මොකද්ද දරුවෝ? ප්‍රසාරණතාව. ඉතින් ඔබ කම්බියක් ගන්නකො. දැන් කම්බිය අරගෙන මොකද කරන්නේ දරුවෝ? රත් කරනවා. දැන් කම්බිය අරන් රත් කරනකොට කම්බියේ මොකද වෙන්නේ දරුවෝ? දිග වැඩි වෙනවා. එතකොට එමිල් කම්බියේ දිග විතරද වැඩි වෙන්නේ? වෙන මොනවද කම්බියේ වැඩි වෙන්නේ? උෂ්ණත්වය. නෑ, ඒ උෂ්ණත්වය වැඩි වීම නිසා තමයි මම ඇහුවේ පළවෙනියටම කම්බියක් ගත්තාම ඒක රත් කරනකොට උෂ්ණත්වය වැඩි වීම නිසා දිග වැඩි වෙනවා. තව මොනවා හරි වැඩි වෙනවද කියලා ඇහුවේ. මහතප් මොකද වෙන්නේ දරුවෝ? වැඩි වෙනවා. මොකද කියන්නේ? මහතප් වැඩි වෙනවා. මහතප් වැඩි වෙනවා. දිග විතරක් නෙමේ දරුවෝ, මහතප් වැඩි වෙනවා. එතකොට මේ දිග විතරක් නෙමේ, මේ මහතප් වැඩි වෙන එක අපි කියනවා මොකක් කියලාද දරුවෝ? ප්‍රසාරණතාව කියලා. මොකද දරුවෝ? ප්‍රසාරණතාව කියන. එතෙන්දී දිගක් ඊට පස්සේ මොකද දරුවෝ? පළලක් මේ වැඩි වීම අපි කියනවා මොකක් කියලාද දරුවෝ? ප්‍රසාරණතාව කියලා. ඉතින් බලන්න දරුවෝ දැන් මේ ටික ගැඹුරු දේවල් අපි ඉගෙන ගන්නකොට මේවා හරියටම අවබෝධ කරගත යුතුයි ඔබ.
ඒක නිසායි මම මේක එකින් එක අරගෙන ඔබට මේ පැහැදිලි කිරීම යන්නේ. ඉතින් හරියට අවබෝධ කරගන්න සියලුම දෙනා මේ විදිහට අපි විශ්ලේෂණය කරනවා මේ ප්‍රසාරණතාව කියන එක. එහෙනම් මතක තියාගන්න සියලු දෙනා ලියමු දැන්. උෂ්ණත්වය ඉහළ යාමේදී මාතෘකාව ප්‍රසාරණතාව. මෙන්න මෙතන තමයි දැන් අපි ඉන්නේ ප්‍රසාරණතාව මාතෘකාව. දැන් ස්ක්‍රීන් එක පේනවා නේද දරුවෝ? ප්‍රසාරණතාව. මෙන්න මෙතන ඉන්නේ ප්‍රසාරණතාව. ප්‍රසාරණතාව. බලන්න දරුවෝ ඒ සඳහන උෂ්ණත්වය ඉහළ යනකොට ස්කන්ධය වෙනසකට ලක් නොවිලා පරිමාව වැඩි වෙන එකට තමයි අපි කියන්නේ මොකක් කියලා තමයි ප්‍රසාරණතාව කියලා කියන්නේ. එහෙනම් සඳහන් කරමු දැන් සියලු දෙනා මේ ප්‍රසාරණතාව කියන්නේ කුමක්ද කියලා. එහෙනම් ලියමු උෂ්ණත්වය ඉහළ යාමේදී 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 ස්කන්ධය වෙනසකට ලක් නොවි ස්කන්ධය වෙනසකට ලක් නොවි වස්තුවේ පරිමාවේ සිදුවන වැඩිවීම වස්තුවේ පරිමාවේ සිදුවන වැඩිවීම ප්‍රසාරණතාව නම් වේ. ප්‍රසාරණතාව නම් වේ. උෂ්ණත්වයේ ඉහළ යාමේදී ස්කන්ධය වෙනසකට ලක් නොවි වස්තුවේ පරිමාවේ සිදුවන වැඩිවීම අපි කියනවා ප්‍රසාරණතාව නම් වේ කියලා. හරි. දැන් කීයද එමිල්? දැන් කීවෙනි එකද එමිල් නම්බරේ? 14 සර්. ඔව්. දැන් වායනය කියන්නේ 14ද දරුවෝ? ඔව් සර්. හරි. 14 වයනය කියලා ගන්න. මොකද දරුවෝ වයනය නම්බර 14. ඉතින් බලන්න කොච්චර ಗುಣ තියනවාද කියලා. ඉතින් O level විභාගෙට අහනවා මේ ಗುಣ ඔයාලගෙන් 4ක් විතර 3ක් 4ක් ඇහුවෝ. මේ 16ක් තියනවා ලෝහවල. අපිට ಗುಣ ලෝහවල ඊට පස්සේ මේ මෙතනදි කතා කරන පදාර්ථයේ ಗುಣ. ඉතින් මෙතන ලෝහවල තියෙන ಗುಣ ටික අපිට වෙන් කරලා ගන්න පුළුවන් ඊට පස්සේ. ඒතර පදාර්ථයේ ಗುಣ ඊට පස්සේ වයනේ. වයනේ කියන්නේ ඔයා අතින් අත ගාලා බලනකොට එක අවස්ථාවක අතට දැනෙනවා නම් මෘදුයි සිනිඳු. ඒක අපි එක වයන ස්වરૂපයක්. තව අවස්ථාවක අපි අත ගාලා බලනකොට ගොරෝසු. ඒක තවත් වයන අවස්ථාවක්. එහෙනම් මෘදු හෝ රළු ගතිය තමයි අපි කියන්නේ මොකක් කියලාද? වයනය කියන්නේ. එහෙනම් සඳහන් කරමු සියලු දෙනා. යම් ද්‍රව්‍ය අතින් ඇල්ලූ විට දැනෙන රළු හෝ සිනිඳු ස්වභාවය වයනය නම් වේ. රළු හෝ සිනිඳු ස්වභාවය වයනය නම් වේ. ඉතින් බලන්න දරුවෝ ඉතාල වැදගත්. වයනය කියන මාතෘකාවේ නම් ඔය විදිහට ඔබ සියලු දෙනා අවබෝධ කරගන්න. අපි අතින් ඇල්ලුවාම අතට දැනෙන
ඒ මුදු රළු බව තමයි දරුවෝ අපි කියන්නේ මොකක් කියලාද? වයනය කියන. ඊළඟට නම්බර 15 තව දෙකයි. නම්බර 15. නම්බර 15. මොකද්ද දරුවෝ? ද්‍රවාංකය. නම්බර 15 ද්‍රවාංකය. දැන් තේරුම් ගමු මේකේ කතාව හරියට. නම්බර 15. දැන් අපි මොකද කරන්නේ දරුවෝ? යම්කිසි ද්‍රව්‍යයක් අපි හිතමුකෝ ඝනයක්. ඝනයක් ඒ කියන්නේ අයිස් කැටයක් කියන්නකෝ. මේ අයිස් කැටය රත් කරනකොට මොකද වෙන්නේ? අයිස් කැටය මොකද වෙන්නේ? රත් කරනකොට දිය වෙනවා. ද්‍රව වෙනවා. ද්‍රව වෙනවා. එහෙනම් ඝනය මොනවද දරුවෝ වෙන්නේ? ද්‍රව වෙනවා. ද්‍රව. ඝනය මොකද වෙන්නේ දරුවෝ? ද්‍රව වෙනවා. මේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවට අපි නමක් කියනවා මොකක්ද? ද්‍රව. දැන් ද්‍රවාංකය කියන්නේ තව එහාට කතා කරන එක. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවට කියන්නේ මොකක්ද දරුවෝ? ද්‍රව ද්‍රවයක් බවට පත් වෙනවට කියනවා අද මතක තියාගන්න. ද්‍රව විපර්යාස. විලයනය. මොකද දරුවෝ? විලයනය. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවට අපි කියනවා දරුවෝ මොකක්ද? විලයනය. මොකද දරුවෝ? විලයනය. ඊට පස්සේ ද්‍රවයක් ඝනයක් බවට පත් වෙනවට අපි කියනවා ඒකට හිමායනය කියලා. මොකද්ද සර්? හිමායනය. ඊළණය විලයනය. විලයනය නෙමේ විලයනය. විලයනය. ඒ කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. ද්‍රවයක් ඝනයක් බවට පත් වෙනවට අපි කියනවා මොකක් කියලා දරුවෝ? හිමායනය. හිමායනය. මොකද දරුවෝ? හිමායනය. එහෙනම් විලයනය ඊට පස්සේ මොකද දරුවෝ? හිමායනය. විලයනය ඊළඟට මොකද දරුවෝ? හිමායනය. එහෙනම් විලයනය කියන්නේ මොකද්ද? ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවට ද්‍රවයක් ඝනයක් බවට පත් වෙනවට අපි කියනවා හිමායනය. ඔය ඝනයක් ද්‍රවයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා දරුවෝ. ඒ නිශ්චිත උෂ්ණත්වය තමයි අපි කියන්නේ මොකක් කියලාද ළමයි? ඔන්න නම තියෙනවා මොකක්ද? ද්‍රවාංකය. එහෙනම් ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය ද්‍රවාංකය කියනකොට මෙතන ද්‍රවය ආපහු ඝනය බවට පත් වෙනකොට අපි කියනවා ඒක මෙතන නෑ හිමාංකය කියලා. මොකක්ද? හිමාංකය කියලා. එහෙනම් ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය නිශ්චිත උෂ්ණත්වය ද්‍රවාංකය. ද්‍රවයක් ඝනයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය අපි කියනවා මොකක් කියලාද? හිමාංකය. ඊළඟට ළමයි දැන් තේරුම් ගන්න මොකක්ද? අපි අයිස් දිය වෙන උෂ්ණත්වය කීයද බලන්න කියන්න. අයිස් දිය වෙන උෂ්ණත්වය කීයද සෙල්සියස් අංශක? එමි කියන්න. අයිස් දිය වෙන උෂ්ණත්වය කීයද? එමි. අයිස් දිය වෙන. ජනිත කියන්න. අයිස් දිය වෙන උෂ්ණත්වය. මෙත්සර කියන්න. අයිස් දිය වෙන උෂ්ණත්වය. නිශාන් කියන්න. අයිස් දිය වෙන උෂ්ණත්වය. කොච්චරද අයිස් දිය වෙන උෂ්ණත්වය? අයිස් දිය වෙන උෂ්ණත්වය අද මතක තියාගන්න. සෙල්සියස් අංශක 0. මේක හරියම ආගය තමයි ඔය කිව්වේ. අයිස් දිය වෙන්නේ කීයද දරුවෝ? සෙල්සියස් අංශක 0. ඊළඟට ඒ දිය වෙච්ච ඒ ද්‍රවය එහෙම නැත්නම් ඒ ජලය අයිස් බවට පත්වන උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද දරුවෝ? 0යි. එහෙනම් ඒ අණුව ජලයේ ද්‍රවාංකය සෙල්සියස් අංශක 0යි. හිමාංකයක් සෙල්සියස් අංශක කීයද දරුවෝ? 0යි බව මතක තියාගන්න. එහෙනම් 15 වෙනි එක අපි ලියලා ඉමු දැන් ඊළඟ.
මාතෘකාව තල ද්‍රවාංකය. එහෙනම් ලියන්න දරුවෝ තාපය සැපීමේදී ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය. 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 හෙවත් ඝන ඉරක් ද්‍රව හෙවත් ඝන ඉරක් ද්‍රව හෙවත් ඝන ඉරක් ද්‍රව හෙවත් ඝන ඉරක් ද්‍රව අවස්ථා විපර්යාසය සිදුවන උෂ්ණත්වය. අවස්ථා විපර්යාසය සිදුවන උෂ්ණත්වය. තාපය සැපීමේදී ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය හෙවත් ඝන ද්‍රව අවස්ථා විපර්යාසය සිදුවන උෂ්ණත්වය. ඝන ද්‍රව අවස්ථා විපර්යාසය සිදුවන උෂ්ණත්වය. සිදුවන උෂ්ණත්වය. ද්‍රවාංකය නමින් හැඳින්වේ. මොකද දරුවෝ? ද්‍රවාංකය නමින් හැඳින්වේ. ද්‍රවාංකය නමින් හැඳින්වේ. ද්‍රවාංකය නමින් හැඳින්වේ. අවසන් එක තාපාංකය. ඉතින් දැන් ඔතනදි කරේ ඝන ද්‍රව කරන එකනේ. ඊළඟට වාෂ්පීකරණය කියලා අපි ඉගෙන ගන්නවා ද්‍රවය වායු කරනවා. එහෙනම් ද්‍රවයක් වායු කරනවට නැත්නම් වාෂ්ප කරනවට අපි කියනවා වාෂ්පීකරණය කියලා. එහෙනම් මේ ද්‍රවයක් වාෂ්පයක් බවට පත්වන උෂ්ණත්වය අපි කියනවා මොකක්ද කියලා දරුවෝ? තාපාංකය කියලා. මොකද දරුවෝ? තාපාංකය කියලා. තාපාංකය. කියන්න සියලු දෙනා තාපය සැපීමේදී ද්‍රවයක් වායුවක් බවට පත්වන තාපය සැපීමේදී ද්‍රවයක් වායුවක් බවට පත්වන උෂ්ණත්වය හෙවත් උෂ්ණත්වය හෙවත් ද්‍රව ඉරක් වායු හෙවත් ද්‍රව ඉරක් වායු හෙවත් ද්‍රව ඉරක් වායු අවස්ථා විපර්යාසය සිදුවන උෂ්ණත්වය. අවස්ථා විපර්යාසය සිදුවන උෂ්ණත්වය. තාපය සැපීමේදී ද්‍රවයක් වායුවක් බවට පත්වන උෂ්ණත්වය හෙවත් ද්‍රව වායු අවස්ථා විපර්යාසය සිදුවන උෂ්ණත්වය. ද්‍රව වායු අවස්ථා විපර්යාසය සිදුවන උෂ්ණත්වය. තාපාංකය නමින් හැඳින්වේ. තාපාංකය නමින් හැඳින්වේ. තාපාංකය නමින් හැඳින්වේ. දැන් එමිල් කනදී ඔයාලට සපයනවා මම
වීදුරු දෙකක්. හරිද? ඔන්න වීදුරු දෙකක් ඔයාලා දැන් සපයනවා. සැපයුවට පස්සේ මම ඔයාලට කියනවා ඒකේ සම මට්ටම් ලකුණු කරලා වීදුරු දෙකේ එකකට ජලය දාන්න කියනවා සාමාන්‍ය ජලය, අනිත් එකට දාන්න කියනවා මූදු ජලය. දැන් ගෙනල්ලා මම තරාදිය තියලා ඔයාලා දැන් දාලා තියෙන එක කිරනවා. වෙනසක් තියනවද නැද්ද? තියෙනවා සර්. ඔව් මොකක්ද තියෙන වෙනස? මූදු ජලයයි මුහුදු ජලය දාලා තියෙන එක බර වැඩි. මූදු ජලය දාලා තියෙන එක සාමාන්‍ය ජලය දාලා තියෙන එකට වඩා බර වැඩි. එහෙනම් බර වැඩි වෙන්න හේතුව මොකක්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. ඔව් මුහුදු ජලයේ ලුණු තියෙන නිසා. මුහුදු ජලයේ ලුණු එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය තියෙන නිසා. එහෙනම් ඔබ හරියටම හොඳම ජලය ටිකක් ගත්තොත් ඒකේ ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔයා මුහුදු ජලය ටිකක් ගත්තොත් එයාගේ ඝනත්වය අර සාමාන්‍ය ජලයේ ඝනත්වයට වඩා වෙනස්. ඝනත්වය විතරක් නෙමෙයි. මෙයා මේ මුහුදු ජලය ටිකයි සාමාන්‍ය ජලය ටිකයි මම මොකද කරන්නේ? සීතල කරනවා. මේ දෙන්නගේ මොකක්ද? අපි සීතල කරලා කීතන්නකෝ දැන් දෙකම අයිස් කරගත්තා කියලා. ඊළඟට දැන් ජලයේ ද්‍රවාංකය සෙල්සියස් අංශක 0 වුණාට මුහුදු ජලයේ ද්‍රවාංකය වෙනස් වෙනවා 0ට වඩා. ඊළඟට මුහුදු ජලය අපි සාමාන්‍ය ජලය සෙල්සියස් අංශක 100 දී වාෂ්ප බවට පත් වෙනවා. අපි මුහුදු ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100 වෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි ද්‍රව්‍යයක මොනවා හරි දිය වෙලාද කියලා බලන්න හොඳ සාධක තුනක් තමයි මොකද්ද දරුවෝ? තාපාංක, ද්‍රවාංක, ඝනත්ව කියන්නේ. එහෙනම් ලියන්න මාතෘකාව. ද්‍රව්‍යක සංසුද්ධතාව. මේ විදිහට ලියන්න ද්‍රව්‍යක කියන එක හරියන වචනේ. ද්‍රව්‍යක සංසුද්ධතාව. මේ විදිහට ලියන්න ද්‍රව්‍යක සංසුද්ධතාව. හඳුනා ගැනීමට ද්‍රව්‍යක සංසුද්ධතාව හඳුනා ගැනීමට ද්‍රව්‍යක සංසුද්ධතාව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ද්‍රව්‍යක සංසුද්ධතාව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය සතු භෞතික ගුණ ද්‍රව්‍ය සතු භෞතික ගුණ ද්‍රව්‍යක සංසුද්ධතාව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය සතු භෞතික ගුණ ද්‍රව්‍ය සතු භෞතික ගුණ ද්‍රව්‍ය සතු භෞතික ගුණ ද්‍රව්‍යක සංසුද්ධතාව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය සතු භෞතික ගුණ එනම් ලියන්නේ එක ඝනත්වය ද්‍රව්‍යක සංසුද්ධතාව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය සතු භෞතික ගුණ එක ඝනත්වය දෙක ද්‍රවාංකය දෙක මොකද්ද ද්‍රවාංකය දෙක ද්‍රවාංකය ඊට පස්සේ තුන මොකද්ද තාපාංකය තාපාංකය එහෙනම් ඉස්සරහට යන්න මාතෘකාව ගන්න ඝනත්වය ගොඩක් ඉක්මන් කරමු මාතෘකාව ඝනත්වය ඉතින් මේ තියන්නේ දරුවෝ මාතෘකාව ඝනත්වය එතකොට දැන් ජලයට යකඩ ඇණයක් දෙනවා දාන්න කියලා එහෙනම් යකඩ ඇණේ ජලය යටට යනවා එහෙනම් යකඩ ඇණේ ජලය යටට යනවා කියන්නේ ඝනත්වය වැඩි ජලයේද යකඩ ඇණේද යකඩ ඇණේ වැඩි නිසා තමයි යටට ගියේ ජලයට දානවා කිර ලැබය පා වෙනවා එහෙනම් කාගේද ඝනත්වය වැඩි ජලයේ
මන් දැන් ජලයට දානවා ජල මල්ල. ඒ කියන්නේ සිලි බෑග් එකකට වතුර පුරවලා මන් දානවා ජලයට. ඒක සමානයි. ඒක ජලයේ ඝනත්වය සමානයි. එතකොට යා ජල පෘෂ්ඨයේ මැද පවතිනවා. ජල පෘෂ්ඨයේ මැද පවතිනවා. ඒ කියන්නේ හරියට මේ වගේ. මේම ජල භාජනයක් ගිලෙන්නේ නැහැ, පාවෙන්නේ නැහැ. මේම ගත්තා. එතකොට අපි කියන්නේ දරුවෝ ගිලී පාවෙනවා කියලා. එවන් අවස්ථාවල කියන්නේ ගිලී පාවෙනවා. යකඩනේ ඔන්නේ යටටම ගියා. ඊළඟට කිරලැබය උඩ. කොහොම? ජල මල්ල මෙහෙම. ජල මල්ල මෙහෙම. එහෙනම් බලන්න ඔන්න ඔය ස්වරූපයේ ජල මල්ල තියෙනවා. එහෙනම් මෙයා යකඩනේ ගිලි. මෙයා පාවි. මෙයා ගිලී පාවේ. හරියට අර්ථය ගන්න. ඒක අපි අඳින්නේ නැහැ. අපි ලියමු ඝනත්වය කියන එකේ අර්ථය ලියමු දැන් සියලු දෙනා. යම් ද්‍රව්‍යයක ඒකීය පරිමාවක ස්කන්ධය ඝනත්වය නමින් හැඳින්වේ. බලන්න ඔයාලට පේනවා නේද ස්ක්‍රීන් එක? ඔව් සර්. ඝනත්වයේ මාතෘකාව යම් ද්‍රව්‍යයක ඒකීය පරිමාවක ස්කන්ධය ඝනත්වය නමින් හැඳින්වේ. යම් ද්‍රව්‍යයක ඒකීය පරිමාවක ස්කන්ධය ඝනත්වය නමින් හැඳින්වේ. හරි සර්. දැන් කියන්න ඔතනටම ප්‍රශ්නයක් ගෙදර වැඩ පොතේ නෙමෙයි ඔතනටම ජලය තුලට ජල අපි ගමු ජල බීකරයක් තුලට ජල බීකරයක් තුලට යකඩෑනයක් ජල මල්ලක් ජල බීකරයක් තුලට යකඩෑනයක් ජල මල්ලක් කිරණයක් දමන ලදී. ජල බීකරයකට යකඩෑනයක් ජල මල්ලක් කිරලැබයක් දමන ලදී. පළවෙනි ප්‍රශ්නය ඒවා ජලය තුල පිහිටන ආකාරය රූප සටහනකින් දක්වනවා. 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 රූල් පහක් විතර කියන්න තමන්ට අවශ්‍ය විදිහට ඉඳ තියන රූල් පහක් විතර දෙවෙනි ප්‍රශ්නේ. ඊට ඔබට සපයූ ද්‍රව්‍ය තුනෙන් ඝනත්වය
වැඩිම ද්‍රව්‍ය කුමක්ද? ඊට ඔබට සපිරු ද්‍රව්‍ය තුනෙන් ඝනත්වය වැඩිම ද්‍රව්‍ය කුමක්ද? ඝනත්වය වැඩිම ද්‍රව්‍ය කුමක්ද? ඊට ඔබට සපිරු ද්‍රව්‍ය තුනෙන් ඝනත්වය වැඩිම ද්‍රව්‍ය කුමක්ද? ඒක තමයි එම ද්‍රව්‍යයට කුමක් සිදු වේද? එම ද්‍රව්‍යයට කුමක් සිදු වේද? එම ද්‍රව්‍යයට කුමක් සිදු වේද? ඊළඟ ප්‍රශ්නය. ඊට ද්‍රව්‍ය තුනෙන් ඝනත්වය ඊට ද්‍රව්‍ය තුනෙන් ඝනත්වය අඩුම ද්‍රව්‍ය කුමක්ද? 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 ඒක තමයි එම ද්‍රව්‍යයට කුමක් සිදු වේ? 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 උත්තර බලන්න දරුවෝ සම්පූර්ණ කරා අද දවසේ බලන්න දරුවෝ ඒ කරපු දෙක ඉතා වැදගත්. ඒ කියන්නේ මූලද්‍රව්‍ය සංයෝග ඊළඟට ඔය භෞතික ගුණ අතිශයින්ම වැදගත් විභාගය සඳහා ඒ කියන්නේ O level විභාගය සඳහා සාකරණා කළ සියලු දෙනා මේවා නිවැරදිවම පාඩම් කරගන්න O level විභාගය සඳහා. ඒ කියන්නේ ඒක පැහැදිලිව මතක තියාගන්න O level විභාගෙට වඩාත් ප්‍රයෝජනවත් කොටසක් තමයි අද දවසේ ඔයගොල්ලන්ට කතා කරේ. ඉතින් මතක තියාගන්න සියලු දෙනා මේ පිළිවෙලට ඒ වැඩ කොටස සම්පූර්ණ කරගන්න ගෙදරදී පාඩම් කරන්න තවදුරටත් බලන්න භෞතික ගුණ. එතකොට එහෙමනම් ලබන සතිය අනිවාර්යෙන් විභාගය දෙනවා. ඒ නිසා සියලු දෙනා පාඩම් කරගන්න. මෙතෙක් කරලා තියෙන සියල්ලම එතනින් අපි ඒ විභාගයේ වැඩ කටයුතු කරමු. එවනම් අද දවසේට ඔයගොල්ලන්ට සමු දෙනවා. ආයුබෝවන් සියලු දෙනාට. good night සියලු දෙනාට. ආයි